ලැබෙන සුමානේ මම ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයක් එවන්නම් right මූල්‍ය වාර්තා විගණනය ඊට පස්සේ මූල්‍ය වංචා අද පුළුවන් ද බලමු අපි පටන් ගන්න. හරි එහෙනම් අපි දැන් අද මුලින්ම බලමු මොකද්ද මේ විගණනය කියලා කියන්නේ. right එතකොට අපි විගණනය කියලා අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ සාමාන්‍යයෙන් ආයතනයක මූල්‍ය ප්‍රකාශ වලින් පෙන්눔 කරන මූල්‍ය තත්වයන් මේ සත්‍ය සහ සාධාරණ ප්‍රකාශ කරලා තියෙනවද නැත්නම් ඒ පිළිබඳ ඇගීමක් සඳහා එම ආයතනයේ පොත්පත් එතකොට ගිණුම් වවුචර් වාර්තා අනිකුත් කියවිලි ස්වාධීනව විධිමත් කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ විගණනය. right එතකොට විගණනය කියලා කියන්නේ මොකද්ද? ආයතනයක මූල්‍ය ප්‍රකාශ වලින් පෙන්눔 කරන මූල්‍ය තත්ත්වය. right ඒ සම්බන්ධයෙන් සත්‍ය සහ සාධාරණ යන්න පිළිබඳව ඇගීම සඳහා එම ආයතනයේ පොත්පත් ගිණුම් වාර්තා වවුචර් මේ ඔක්කොම ස්වාධීනව පරීක්ෂා කරලා විධිමත්ව පරීක්ෂා කරන ක්‍රියාවලියට තමයි අපි ප්‍රධාන වශයෙන් මේ විගණනය කියලා කියන්නේ. right එතකොට ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය ප්‍රකාශන වැරදි වලින් තොරව නිවැරදිව තොරවීම පිළිබඳව සහතිකයක් විගණනය මගින් මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන්ට අපි සාමාන්‍යයෙන් ලබා දෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ විගණනය සිදු කරන්නේ ප්‍රධාන වශයෙන් බාහිර විගණක සහ අභ්‍යන්තර විගණක. එතකොට අපි අහුවොත් මේ වගේ ප්‍රශ්නයක් මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශනයන් සම්බන්ධයෙන් විගණක ක්‍රියාවලිය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? right එතකොට මේක තමයි විගණක ක්‍රියාවලිය. නමුත් මේ ක්‍රියාවලිය මතක තියාගන්න ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ප්‍රධාන ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් තියෙනවා. ප්‍රධාන කොටස් අපිට ගන්න පුළුවන් කොටස් තුනක්. right මේ ප්‍රධාන කොටස් තුන එක තමයි පළමුව දැන් මේකම තමයි ඔයගොල්ලෝ කැමති නම් ඔය මං කියන එක කොහෙන් හරි පොඩ්ඩක් ලියා ගන්න. ප්‍රධාන කොටස් තමයි එකක් විගණක ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් තුනක්. එකක් තමයි මේ මූල්‍ය ප්‍රකාශන එහෙම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශනය වාර්තා ක්‍රමානුකූලව පිරික්සීම. සහ ඒවා අර ඉදිරිපත් කිරීම හා ප්‍රකාශන අපක්ෂපාතී ලෙස යම්කිසි ඇගීමකට භාජනය කිරීම. right එක right දෙවෙනි එක තමයි විගණක මේකම තමයි මම මේ කියන්නේ දික් කරලා කියන්නේ. දෙවෙනි කොටස වශයෙන් අපිට කතා කරන්න පුළුවන් දැන් මේ මෙලෙස අපි විගණනය කරලා සොයාගන්න වූ අපක්ෂපාතී ලෙස සොයාගන්න ඇගීම් කරලා සොයාගන්න ප්‍රකාශ සාහුරුව ඒවා අතර තියෙන නිර්ණායක අතර පවතින සම්බන්ධතාව ප්‍රමාණය තාවර කිරීම. දැන් ඒ කියන්නේ මේ ගණකාධිකාරී ප්‍රමිතීන් නීතිමය කරුණු සංකල්ප මූලධර්ම වලට අනුව පිළියෙල කර ඇතිදැයි බැලීම. right ඉස්සෙල්ලාම බලනවා මේ වාර්තා ක්‍රමානුකූලව පිරික්සනවා. right ඊට පස්සේ පක්ෂපාතය ඇගීම. ඊට පස්සේ බලනවා මේ ප්‍රකාශ අර අපි පිළිගත් නිර්ණායක අතර පවතින සම්බන්ධතාවයේ ප්‍රමාණය අවබෝධ කර ගැනීම සඳහා අපි මේවා නිසි ලෙස ඒ නියමිත ප්‍රමිතීන් වලට අනුකූලව සකස් වෙලා තියෙනවා. තුන්වෙනි කරුණ තමයි අර ප්‍රතිඵල උනන්දුවක් දක්වන ආයතන වෙත ලබා දීම. මේ පරායකෙත් කියන්නේම ඒක තමයි. නමුත් අර තවදුරටත් විගණක ක්‍රියාවලියක් වශයෙන් ගත්තොත් අපි ප්‍රධාන වශයෙන් අපිට එහෙම සැලකන්න පුළුවන්. එකක් තමයි ක්‍රමානුකූලව මූල්‍ය තත්ත්වය සහ ප්‍රකාශනය වශයෙන් අපි ඒවා පිරික්සනවා. ඊට පස්සේ ඒක සම්බන්ධතාවයේ නිසි ලෙස මේ මූලධර්ම සංකල්ප නීතිමය කරුණු අනුකූල පිළියෙල කර තියනවාද බලනවා.
තුන්වෙනි එක තමයි ඒ උනන්දුවක් දක්වන අය වෙත ලබා දී. එතකොට මේක තමයි මේ විගණක ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් තුන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ ක්‍රියාවලිය මේ විගණක ක්‍රියාවලිය ගත්තොත් එහෙම අපිට තවදුරටත් මේක කියන්න පුළුවන් මේ මූල්‍ය ආයතන තුල සිදු කරන ප්‍රධාන විගණක ප්‍රභේද මොනවද? දැන් විභාගෙදී අහුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි මූල්‍ය ආයතන අපි හොයනවා කියවනේ තොරතුරු මූල්‍ය තත්ත්වයන් මූල්‍ය ආයතනයක් තුල සිදු කරන ප්‍රධාන විගණන ප්‍රභේද මොනවද? ඒවා සාකච්ඡා කරන්න. ඒකුවොත් අපි සාමාන්‍ය විගණනයේදී අර සොයා බලනවානේ කරුණු ඒ ප්‍රධාන විගණක ප්‍රභේද අපි දන්නවා තුනක් තියෙනවා. ඒ එක තමයි මෙහෙයුම් විගණකය. එක මෙහෙයුම් විගණකය. නැත්නම් ප්‍රධාන විගණන ප්‍රභේද තුනක්. ඇහුවොත් එහෙම එක මෙහෙයුම් විගණකය, දෙක අනුකූලතා විගණනය, තුන මූල්‍ය වාර්තා විගණනය. right? අනුකූලතා මූල්‍ය මෙහෙයුම්. මොකක්ද මේ මෙහෙයුම් විගණනය කියලා කියන්නේ? දැන් මේ ප්‍රධාන අරමුණ මොකක්ද? මොකක්ද මේ මෙහෙයුම් විගණනය අපි ප්‍රධාන වශයෙන් බලන්නේ අර ආයතනයේ තුල නාස්තිය, ආකර්ෂණීයතාවය, වියදම දැන් මේ තුරන් කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙයුම් පාලන මගින් අඩු කළ හැකි මේවා අපි සොයා බැලීමක් සිදු කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මිලදී ගැනීම වලදී අනවශ්‍ය ලෙස මිලදී ගැනීම සඳහා අධික පිරිවැයක් වැය කරලා තියෙනවා. right? එතකොට ප්‍රධාන වශයෙන් මේ මෙහෙයුම් විගණනයේදී කරන්නේ මේ කළමනාකාරීත්වයට උපදෙස් ලබා දීම තමයි මේ හුඟක් වෙලාවට කරන්නේ. right? ඒ කියන්නේ ප්‍රධාන අරමුණ තමයි මෙහෙයුම් විගණනයකදී right? නාස්තිය, ආකර්ෂණීයතාවය, වියදම් සම්බන්ධයෙන් යම් කිසි සොයා බැලීමක් කිරීම තමයි ප්‍රධාන වශයෙන් මේ මෙහෙයුම් විගණනයේදී අපි සිදු කරන්නේ. එතකොට අපි අනුකූලතා විගණනයේදී ප්‍රධාන වශයෙන් බලන්නේ මේ පරමාර්ථය තමයි ඒකේ මේ විශේෂ පිළිවෙත් නියම නීතිමය රෙගුලාසි ආදී ආකාරයට නිසි ආකාරයෙන් පිළිපැද යන්න සහගත වශයෙන් දැනග සහතික වශයෙන් දැනගැනීම. මේවා මේ පිළියෙල කරලා තින්නේ මේ නීති රීති පද්ධති වලට අනුකූලවද යන්න සොයා බැලීම. මූල්‍ය වාර්තා විගණනයේදී කරන්නේ අර මූල්‍ය වාර්තා වලින් ලබා දෙන තොරතුරු සංවිධානයේ මෙහෙයුම් ප්‍රතිඵල සැබෑ තත්ත්වය පිළිබඳව සාධාරණ ඇගීමක් ලබා දෙන්න බල කියලා සොයා බැලීම. එතකොට අපි සාකච්ඡා කළොත් ප්‍රධාන වශයෙන්ම අර අපි මුලින් කිව්වා වගේ මූල්‍ය ආයතනයක් තුල සාමාන්‍යයෙන් සිදු කරන ප්‍රධාන ප්‍රභේද තමයි මෙහෙයුම් විගණනය, අනුකූලතාව සහ මූල්‍ය වාර්තා විගණනය. මේ තුනම කරනවා. right? එතකොට පළමුවෙන් කරන්නේ අර මෙහෙයුම් විගණනය. ආකාරක්ෂමතාව, අධික වැය කිරීම, එතකොට මේ නාස්තිය අනුව මේ තුරංකල හැකි ක්‍රමවේද මෙහෙයුම් මගින් අඩු කරත් හැකි බව සොයා බැලීම. අඩු කර තිබෙනවාද ඒවා සොයා බැලීම. ඊට අනුකූලතාව විගණනයේදී අපි බොහෝ විට කරන්නේ මොකද්ද? මේවා නිසි ලෙස ආකාරයෙන් මේවා පිළිපැදලා තියෙනවද කියලා සොයා බැලීම. right? ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ මූල්‍ය වාර්තා විගණනයේදී අර අපි මේ මූල්‍ය වාර්තාවෙන් යම් කිසි තොරතුරක් ලබා දෙනවා නම් අර අපි මෙහෙයුම් ප්‍රතිඵලවල අපි කලින් කරපු මේවල සැබෑ තත්ත්වය ඒ තුලින් ලබා දීලා තියෙනවද කියන එක සොයා බැලීම. ඒකත් පොඩ්ඩක් මතක තියා ගැනීමට කටයුතු කරන්න. එතකොට මේ ඔයගොල්ලෝගේ මේ නෝට් එක මිස්සිනේ කොහොමද?
excuse me sir මූල්‍ය වාර්තා විගණනයේ චුට්ටක් අපව කියන්න පුළුවන්ද? ඇවුන්නේ පුතා මොකද? මූල්‍ය වාර්තා විගණනයේ number 3 එක පොඩ්ඩක් අපව කියන්නකෝ සර්. මට නෝට් කරගන්න බැරි වුණා. ඕකේ හරි. දැන් දෙවෙනි එක අනුකූලතාවය. ඒක හරිනේ. තුන්වෙනි කියන්නේ මූල්‍ය වාර්තා විගණනය කියලා කියන්නේ දැන් අපි අර මූල්‍ය වාර්තා වලින් ලබා දෙනවනේ යම් තොරතුරු. ඒ තොරතුරු සංවිධානයේ අර මෙහෙයුම් ප්‍රතිඵලවල සැබෑ තත්ත්වය පිළිබඳව මූල්‍ය වාර්තා වලින් ලබා දෙන තොරතුරු සංවිධානයේ මෙහෙයුම් ප්‍රතිඵලවල සැබෑ තත්ත්වය පිළිබඳව සාධාරණ අදහසක් ලබා දෙනවද සොයා බැලීම. right දැන් තේරුණා නේද? දැන් මූල්‍ය වාර්තා වලින් අපි දැන් හොයාගත්තනේ යම් කරුණු අපි හොයාගත්ත කියමුකෝ අර මෙහෙයුම් විගණනයේදී ඒ මෙහෙයුම් විගණනකින් සොයාගත් කරුණු ඒ මූල්‍ය වාර්තා වලින් පෙන්නුම් සැබෑ තත්ත්වය පිළිගමු කරන්න ඕනේ පෙන්නුම් කරන්න ඕනේ. අන්න ඒක තමයි මූල්‍ය වාර්තා විගණනයෙන් කරන්නේ. right මූල්‍ය වාර්තා වලින් ලබා දෙන තොරතුරු සංවිධානයේ මෙහෙයුම් ප්‍රතිඵලවල සැබෑ තත්ත්වය පිළිබඳව සාධාරණ අදහසක් ලබා දෙන්න යන්න තමයි ඒ විගණනයේදී අපි සොයා බලන්නේ. මම තවදුරටත් පොඩ්ඩක් මේ ඔයගොල්ලන්ට කිව්වේ ඒක තේරෙන්නේ. මේ අනිත් ස්ලයිඩ් එකේ ඒක හරිද දරුවා? ඕකේ? හරි සර්. හරි සර්. දැන් ඊළඟ එකේ තියෙනවද බලන්න මේ අර විගණක පියවර විගණක ක්‍රියාදාමයක පියවරයන් තියෙනවද? රූපයක් තියෙනවද ඔයගොල්ලෝගේ? මගේ එකේ මේක මිස් වෙලා තියෙනවා ඔයගොල්ලෝගේ එකේ තියෙනවද කියලා මම හෙව්වේ. නෝට් එකක් තියෙනවද විගණන ක්‍රියාදාමයක පියවරයන් කියලා? එහෙම එකක් නැද්ද ස්ලයිඩ් එකක්? ඊළඟ ස්ලයිඩ් එක ඒක නැද්ද? ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ නැද්ද ඒක ස්ලයිඩ් එක? විගණක ක්‍රියාදාමයක පියවරයන් කියලා තියෙනවා සර්. තියෙනවා නේද? හරි රයිට්. එහෙනම් මේ මගේ එකේ නෑ කමන්න බලා ගන්නකෝ එහෙනම්. රයිට්. විගණක ක්‍රියාදාමයක පියවරයන් ගත්තොත් ඉස්සෙල්ලාම මොකක් මම මේ දැන් මේ විගණන පාඩම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ ප්‍රශ්න ආශ්‍රිතව. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න විදිහට තමයි මම මේ විගණනය ඔයගොල්ලන්ට කියන්නේ. හරි. එහෙනම් විගණක ක්‍රියාදාමයක ප්‍රධාන පියවරයක් ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම තමයි අපිට පළමු පියවරය වශයෙන් ගන්න පුළුවන් විගණනය කරනු ලබන ආයතනය පිළිබඳව අවබෝධය. right අපි ආයතනය මොන වගේ ආයතනයක්ද කියලා දැනගන්න ඕනේ. විගණනය කරන මේ බැංකුවක් මොන වගේ බැංකුවක්ම ගත්තත් මේ කමර්ෂල් බැංක් එකක්ද එහෙම නැත්නම් ලයිසන්ස් ස්පෙෂලයිස් බැංක් එකක්ද විශේෂිත බැංකුවක්ද වාණිජ්‍ය බැංකුවක්ද මූල්‍ය ආයතනයක් ගත්තොත් ඒ මූල්‍ය ආයතනයේ තත්ත්වය මේක මේ ලීසින් කම්පැනියක්ද මොන වගේ බැංකුවක්ද මොන වගේ මූල්‍ය ආයතනයක්ද පිළිබඳව අවබෝධය පළමුවෙනි. දෙවෙනි පියවර වශයෙන් අපිට ගන්න පුළුවන් විගණනීය සැලසුම් කිරීම සහ ක්‍රමෝපායන්. ඊට පස්සේ අපි විගණනය කොහොමද කරන්නේ කියලා දැන් මේ අපිට දැන් ඔඩිට් එකක් කරන්න කියනවා ඇවිල්ලා මේ ආයතනයේ සම්බන්ධයෙන්. දැන් ඒ පියවර තමයි අපි දැන් මේ අහන්නේ. දැන් මූල්‍ය ආයතනයක ඔඩිට් කරන්න කිව්වොත් අපි කරන පිළිවෙල ක්‍රියාදාමයක පියවර. ඉස්සෙල්ලා මේ ආයතනය මොන වගේ ආයතනයක්ද මොනවද මේ ආයතනයේ නිපැයුම් කරන්නේ මොනවද ඒ වගේ අවබෝධයක් ගන්න. දෙක තමයි අර මේ විගණනීය සැලසුම් කිරීම හා ක්‍රමෝපයන්. right ඒ කියන්නේ කොහොමද මේ විගණනය කරන්නේ? මොකක්ද අපේ සැලසුම? මොකක්ද අපේ ප්ලෑන් එක? ඔඩිට් ප්ලෑන් එක මොකක්ද කියලා. අන්න ඒ වගේ. ඔඩිට් ප්ලෑන් එක අපි කොහෙන්ද පටන් ගන්නේ? මොකක්ද අපේ සැලසුම? right ඒක දෙවෙනි එක. සහ ක්‍රමෝපාය. කොහොමද අපි භාවිතා කරන්නේ අපි මේ ඔඩිට් එක කිරීම සඳහා? තුන්වෙනි කරුණ වශයෙන් අපිට ගන්න පුළුවන් මේ විගණනී අපි භාවිතා කරනු ලබන ශ්‍රේෂ්ඨ කාර්යයන් සහ ඒ පිළිබඳව අපි කොහොමද තොරතුරු එක්රැස් කරගන්නේ. දැන් අපි හිතමුකෝ අපි ඇවිල්ලා ෆිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් ෆිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක ඔඩිට් කරන්න යනවා. එතකොට දැන් මේ විගණනයේ ඒ කාර්යය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය තොරතුරු කොහොමද එක්රැස් කරන්නේ? එතකොට අපිට ඒ තියෙන GL අරම ඔක්කොම
බලන්න. අපි හිතමු ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකට ආවනම් අපි මොනවද බලන්නේ? ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකට නිසි ආකාරයෙන් ණය ලබා දීමේදී ඒ අවශ්‍ය තොරතුරු අපි එකතු කරගෙන තියනවාද? ගනුදෙනුකරු නිසි ඇගීමකට භාජනය කරලා තියනවාද? එතකොට ඒවට තමයි රිලේටඩ් පාර්ටි නිසි අපකර අරන් තියනවාද? ඒ අපකරේ බැංකුවේ තියනවාද? දැන් අපි ඉගෙන ගන්නවා ඊට පස්සේ මූල්‍ය වංචා පස්සේ. ඒ මූල්‍ය වංචා කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ නිසි ආකාරයේ විගණනය නොකරුණාම කොච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙනවද කියලා මූල්‍ය ආයතන වල. හරි ඒක තමයි 3 විගණනීය කේෂ්ඨ කාර්යයන් සහ සාක්ෂි තොරතුරු එක්රැස් කර ගැනීම. ඒ සාක්ෂි තොරතුරු කියන්නේ ඩොකියුමන්ට්ස් බලන ඒවා රයිට්. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට ඔඩිට් ආවම ඔයගොල්ලෝගේ බැංකුවට අතට සමහර ෆයිල් ටික ඒවා තමයි ගේන්නේ කියනවානේ. ඒවා අරන් යනවා සමහරලාට නේ. සමහරට කොපි තියාගන්න කියනවා ඒවා බලලා ගෙනත් දෙන්න කියනවා. රයිට් ඒවා තමයි උන්ගේ සාක්ෂි. ඒ වලින් තමයි උන් දත්ත. ඊට පස්සේ මොකද කරන්නේ මේ එකතු කරගත්තා වූ සාක්ෂි එහෙම නැත්නම් මේ තොරතුරු අපි ඇගීමකට භාජනය කරනවා. ඇගීමට භාජනය කරනවා ඒ වගේම විශ්ලේෂණය කරනවා. මේකෙන් ඒ වලින් අපි තොරතුරු ගන්න. මතක තියාගන්න විගණනයේ හැමතිස්සෙම ඒකනේ අපිට මේ ඩොකියුමන්ටේෂන් අවශ්‍යයි කියලා කියන්නේ අපි ඔඩිට් කියන්නේ මොකක්ද? අපිට කටින් කියන්න බෑනේ මෙයා මෙහෙම කිව්වා කියලා බෑ. ලිඛිතව තියෙන්න ඕන. රයිට් කොච්චර අවංකව වැඩ කළා සමහර වෙලාවට සර්කියුල් එකට අනුකූල නැත්තම් ප්‍රශ්නයක්. නමුත් දැන් අපි කියනවා තමයි සර්කියුල් එක නැතුව සුපසිද්ධියෙන් කරන ඕනෑම දෙයකම දැන් ජනාධිපතිතුමත් කියන්නේ සක්‍ර ලේඛනව තිබුණාට කමක් නැහැ අනිත් ඒවා. නමුත් ඉතින් ඔඩිට් ප්‍රශ්න ආවම ඕක බලන්නේ නැහැ කෙනෙක්වත් නේද? ඕකට කතා කරන්නත් කවුරුත් නැහැ. ඒ නිසා ඒ නීති අනුකූලව හරියට සිදු වෙලාද තියෙනවද කියන එක අපි බලන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි එක තමයි දැන් වෘත්තිමය විනිශ්චය මත තීරණ වලට එළවෙනවා. අනිත් එක තමයි ඔඩිට් නොලෙජ් එක. දැන් හැමෝටම නැහැනේ ඔඩිට් නොලෙජ් එක. දැන් ඔඩිට් දැන් විගණක කරුවෙක් කියන්නේ සුකුණක ඇසක් තියෙන කෙනෙක්නේ. ඔහුට ඔහුගේ පළපුරුද්ද ඒ ඩොකියුමන්ට්ස් බලපුවම ඒවා දැක්කම නිරන්තරයෙන්ම ඒ සම්බන්ධයෙන් තමුන්ගේ වෘත්තිමය විනිශ්චයක් සහ තීරණ වලට එළවෙන්න පුළුවන්. මෙතන යම් කිසි වැරද්දක් සිදු වෙලා තියෙනවා. අන්න ඒක සමහර දැන් බාස් කෙනෙක් දැන් දොස්තර කෙනෙක් කියන්නේ ඇයි අපි ડોක්ටර් කෙනෙක් ගාවට යන්නේ ගිහලා සමහරකට ડોක්ටර් ආරේ මේ අතපත ගාපුවම ડોක්ටර් දන්නවා මේක තමයි ලීඩේ කියලා. දැන් බාස් කෙනෙක් ගිය ගමන් ඇන්ජිම ස්ටාර්ට් කළාම සමහරට ස්ටාර්ට් කරන ගම ස්ටාර්ට් කළා ටිකක් කියලා අහන් ඉන්නකොට යාර දෙනවා මේ ඇන්ජිමේ කච මේ ප්‍රශ්නේ දින්නේ කොතනද කියලා. ඒ යෝගී දින වෘත්තිමය විනිශ්චය භාවය හැකියාව. රයිට් ඊට පස්සේ තමයි ඔය තීරණය දෙන්නේ. මේ මෙතන මේ පාර්ට් එක දාන්න ඕනේ. මේක තමයි කාරණාව. රයිට් ඉතින් සමහරවිට ඉතින් සමහර දොස්තරලත් ඒ වගේම සමහර බාස්ලත් අර වගේම ටෙස්ට් කරලා එතකොට ඒ ටෙස්ට් කිරීම තුලින් ඔව් නිවැරදි තීරණ වලට එනවා. දැන් ඒක තමයි අපි හුඟක් වෙලාවට අපි දැන් ડોක්ටර් කෙනෙක් චැනල් කරන්න යනකොට ඕගොල්ලෝ දන්නවනේ අපි බලනවා මේ ආණ්ඩුවේ ස්පිතාලයක වැඩ කරන මිනිස් ડોක්ටර් කෙනෙක්ද කියලා අපි පොඩ්ඩක් බලනවා. ඇයි එතකොට ආණ්ඩුවේ මේ ස්පිතාලයක වැඩ කළා ගියාම සෑහෙන ගණන් මේ ගෑන මේ පේෂන්ට්ස්ලා එනවා. ඉතින් ඔවුන්ට තියෙනවා මොවුන් එක්ක ගනුදෙනු කරලා පළපුරුද්දක්. ප්‍රයිවට් කරන අයට හිම පළපුරුද්දක් අඩුයි. ඒ නිසා අපි කියන්නේ මෙයා කොහෙද channel කරන්නේ කොහෙද මෙයා කොහෙද channel නෙමෙයි කොහෙද මෙයා මොන හොස්පිටල් එකේද. right එතකොට ඔහුගේ ප්‍රායෝගික දැනීම ටිකක් වැඩි. right ඊට පස්සේ මොකද්ද ඔහුගේ වෘත්තිමය විනිශ්චය මත අපි ඔහු මොකද කරන්නේ ඒ තමුන්ගේ ඒ ගන්නා වූ තීරණ වාර්තාකරණය සහ ලේඛනගත කරනවා. ඉතින් මෙන්න මේ කරුණු හය තමයි ප්‍රධාන වශයෙන් විගණක ක්‍රියාදාමයක පියවරයන් වශයෙන් අපි සැලකන්නේ. right දැන් අපි දැන් මතක තියාගන්න මේ ක්ලාස් එක විගණනය සහ මූල්‍ය වාර්තාකරණය යම් කිසි අවබෝධයක් ගැනීමට මේ සබ්ජෙක්ට් එක තියෙනවා මිසක් මේ විගණනය කරන්නේ කොහොමද විගණනය බලන්නේ ඒවට වෙනම ඒවට තමයි මේ විගණක පද්ධතියකට යන්න ඕනේ වෙනම right අපි මේ කරන්නේ සාමාන්‍ය විගණක පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම right හරි
එතකොට අපිට ඊට පස්සේ තව දෙයක් අපි කතා කළොත් මේ නෝට් එකේ නැතිවෙන්නට කමක් නැහැ. දැන් අපි කතා කළොත් මේ විදියට සාමාන්‍යයෙන් මේ විගණක ප්‍රමිතීන් වලින් අනාවරණය වෙන කරුණු මොනවද? දැන් අපි දන්නවානේ විගණක ප්‍රමිති විගණකයක් කරන්න ඕනේ යම් කිසි ක්‍රමවේදයකටනේ, රයිට්? යම් කිසි ප්‍රමිතියකටනේ කරන්න ඕනේ. විගණන දැන් මූල්‍ය වාර්තා පිළියෙල කරන්නත් ඕනේ ක්‍රමවේදයකට. එහෙමනම් විගණකයක් සිදු කරන්න ඕනේ යම් කිසි ප්‍රමිතියකට. එතකොට විගණක ප්‍රමිතීන් වලින් අනාවරණය වෙන කරුණු මොනවද? නිසි ලෙස විගණනය කළොත් ඒ ප්‍රමිතීන් වලට අනුව, රයිට්? මොකක්ද? එක තමයි විගණකයේ ගුණාත්මක භාවය. කොපමණ දුරට මේ විගණකය නිසි ලෙස සිදු කරලා තියෙනවද? රයිට්? විගණකයේ ගුණාත්මක භාවය හරි වැදගත්. කොහොමද කරලා තියෙන්නේ? අනිත් එක තමයි හැමතිස්සෙම බලනවා මේ ලිය කියවිලි වල පවත්වාගෙන යාම. විගණකයේ ගුණ මේ බලන දෙයක් තමයි මොකද බලන්නේ? අර දුත්ත පාලනය, ඩුවල් කන්ට්‍රෝල් එක තියෙනවා. හැමතිස්සෙම විගණකයේ ඉල බලන දෙයක් තමයි. රයිට්? ඒ මොකද ඒකෙන් අදහස් කරන්නේ ආරක්ෂාව නිසි ලෙස තියෙනවා. හැම බැංකුවේ කටයුතු වල අපි දන්නවා ද්විත්ව පාලනය හරි වැදගත්. ඩුවල් කන්ට්‍රෝල්. අර ඉරෙගියුලිටීස්, මූල්‍ය වංචා වලක් වෙනවනේ. ඒ ආරක්ෂා වෙන. එහෙනම් හොඳ විගණකයේදී මේක බලන්න ඕනේ. මේක නිසි ලෙස ආයතනයක් තුළ තිබෙනවද? මතක තියාගන්න විගණනයේ අපි හොයා බලන්නේ අභ්‍යන්තර කන්ට්‍රෝල්ස් නැත්නම් අභ්‍යන්තර පාලන ක්‍රමවේද නිසි ලෙස තිබුණා. අපි ආපු ගමන් ඔඩිට්ලා බලනවා ඩුවල් කන්ට්‍රෝල්ස්. මේක අස්සම් ගහලා නැහැ. නේද? මැනේජර් අස්සම් කරලා නැහැ. දෙන්නෙක් අස්සම් කරලා නැහැ. අන්න ඒක ඔවුන්ගේ ප්‍රමිතිය එක ගුණාත්මක භාවය. අනාවරණය වෙන කරුණක් විගණකේ. රයිට්? දෙක. ඊට පස්සේ විගණකගේ වගකීම් මොකක්ද? විගණකගේ වගකීම්. ඊට පස්සේ විෂය පතේ අපි මොන ඒරියාද බැලුවේ? ආදී කරුණු. රයිට්? එතකොට මේවා තමයි අපිට ප්‍රධාන වශයෙන් සලකන්න පුළුවන් විගණක ප්‍රමිතීන් වලදී ආවරණය වෙන කරුණු. එතකොට අපි මේ විගණක මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේ ක්‍රියාවලියද ගත්තොත් එහෙම අපි මොකද කරන්නේ? කොහොමද අපි මූල්‍ය වාර්තාවක් අපි පිළියෙල කරනකොට මොකද කරන්නේ? දැන් අපි ඔය දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දැකලා ඇති පුවත්පත්වල යනවනේ අර වසර අවසානයේදී විගණක තොරතුරු මේ දවස්වල පුවත්පත්වල සඳහන් වෙනවා. රයිට්? එතකොට මේ තුළදී විගණක ක්‍රියාවලිය මොකද්ද කොහොමද සිදු කරන්නේ? මේ නෝට් එකේ තියෙන වගේ එකක් තමයි ඉස්සෙල්ලාම මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් පිළියෙල කරනවා. ඉස්සෙල්ලාම කෙටුම්පත් පිළියෙල කරනවා. ඊට පස්සේ මේක ඉදිරිපත් කරනවා විගණක කමිටුවට. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවද විගණක කමිටුවේ කාර්යභාරය? දැන් ඔන්න මතක් වෙනවනේ විගණක කමිටුවේ කාර්යභාරය. මොකද මේ පාර අහපු ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලන්ගේ විභාගයේදී ඉන්නකම මේ ප්‍රශ්නයම කියවන්නේ. රයිට්. මූල්‍ය වාර්තාකරණ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩල විගණක කමිටුවේ කාර්යභාරය සහ වගකීම සාකච්ඡා කරනවා. ඒතර පහක් ලිව්වනම් ලකුණු 5යි. රයිට්? එතකොට මොකද්ද? ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනේ කාර්යභාරයක් කරන්න ඉස්සෙල්ලා විගණක කමිටුවේ සංයුතිය කොහොමද තියෙන්න ඕනේ? අපි දන්නවා විගණක කමිටුවේ සභාපති මතක තියාගන්න මේවා හරි වැදගත්. රයිට්? විගණක කමිටුවේ සභාපති කවුද වෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු විය යුතුයි. ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු විය යුතුයි. දැන් අපි කිව්වා සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත මතකද මේ විගණක කමිටුවට ප්‍රධාන විධායක ගෙන්නන්නේ නැහැ. අර ස්වාධීනත්වය ආරක්ෂා කරන්න සභාපති එන්නෙත් නැහැ. සභාපති සහ ප්‍රධාන විධායක සහභාගී වෙන්නේ නැහැ. රයිට්? එහෙනම් මේ කමිටුවේ සභාපති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරු වෙන්නත් ඕනේ. හැබැයි මේ නිකන් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි. එතකොට ප්‍රධාන වශයෙන් මේ විගණනයේ එහෙම නැත්නම් මේ ගණකාධිකරණය සම්බන්ධයෙන් සුදුසුකම පළපුරුදු පුද්ගලයෙක් නැත්තම් තේරෙන්නේ නැහැ මේ විගණක තොරතුරු විගණක accounts ගැන මොනවද තේරෙන්නේ. එහෙනම් සභාපති
ඒ වගේ පුද්ගලයෙක් වෙන්න ඕන. අනිත් එක හුඟක් වෙලාවට මතක තියාගන්න විගණක කමිටුව කිසිම ආකාරයෙන් ඒට සහභාගී වන අනිකුත් සමාජිකයන් විධායක නොවන අධ්‍යක්ෂකවරුන් ඉන්නවා. ස්වාධීන වෙන්න ඕනේ හැබැයි විධායක නොවන අධ්‍යක්ෂකවරුන් වෙන්න ඕනේ. ඒක තමයි සංහෘතිය ගත්තොත්. right? එතන මොවුන්ගේ කාර්ය මොනවද? මොවුන්ට වැදගත් කාර්ය කීපයක් තියෙනවා. එකක් තමයි මොවුන් සම්බන්ධ වෙන්න ඕනේ මේ බාහිර විගණක පත් කරන රාජ්‍ය බැංකුවල නම් බාහිර විගණක වශයෙන් අපි සැලකන්නේ කවුද? බාහිර විගණක වශයෙන් ප්‍රධාන වශයෙන් අපි සැලකන්නේ අපේ ඉන්න මේ මේ රාජ්‍ය බැංකුවක ඉන්න මේ ගවර්න්මන්ට් ඒ කියන්නේ අර කවුද අපේ මේ විගණකාධිකාරියේ කාර්යාලයක් තියෙනවනේ හැම රාජ්‍ය බැංකුවකම right ඒක තමයි බාහිර විගණක වශයෙන් නමුත් ප්‍රයිවට් බැංකුව නම් වෙනම පුද්ගලයෙක් ඉන්නවා. එහෙනම් බාහිර විගණක පත් කිරීම සම්බන්ධයෙන් යම්කිසි රෙකමදාරුවක් ඉදිරිපත් කිරීම තමයි අර ප්‍රධාන වශයෙන් එක වගකීමක් වෙන්නේ මේ විගණක කොමිටුව. මම මේ පොදු වශයෙන් කාර්යයන් කියන්නේ right. එතකොට ඔහු තවදුරටත් මේ බාහිර විගණකයන්ගේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සහ විමර්ශනය කිරීමත් මේ විගණක කොමිටුවේ කාර්යය. දැන් මම සහභාගීලා මම එක්තරා මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂකවරයෙක් ඉන්නකොට මම මේ කමිටුවෙත් හිටියා. ඒ කියන්නේ අධ්‍යක්ෂක අනු කමිටුවේ සාමාන්‍යයෙන් එතකොට ඉන්ටර්නල් ඔඩිට් වෙනවා, කොම්ප්ලයන්ස් ඔෆිසර් වෙනවා, ඉන්ටර්නල් ඔඩිට් එකක් වෙනවා, එක්ස්ටර්නල් ඔඩිට් එකක් වෙනවා. වගේ තමයි සහභාගී වෙන්නේ. right? එතකොට මේ බාහිර විගණකේ ක්‍රියාවලිය ඔවුන් විසින් කියනු ලබන දේවල් ඔවුන් විසින් ඉදිරිපත් කරන දේවල් සම්බන්ධයෙන් අවබෝධයකින් එහෙම නැත්නම් අනුකූලව ක්‍රියා පිළිවෙල වෙනවද කියන එක සැබෑවීම සිදු කරන්න ඕනේ. එතකොට ඊළඟ කාරණය තමයි මේ විගණක සමග විගණකේ ස්වභාවය, විෂයපතය, විගණනයේ කිලීම මේවත් සාකච්ඡා කරන්න. සාමාන්‍යයෙන් අපි අර ඔඩිට් ප්ලෑන් එකක් ඉල්ලනවා අභ්‍යන්තර විගණකෙන් ඔයා මොනවද කරන්න යන්නේ. වසරකට කොපමණ ශාඛා පද්ධතිය කීයක් ඔඩිට් කරන්න යනවද? ඒ වගේම නෙමෙයි මොකක්ද ඔයා කරන ලද ඔඩිට් එක. ඒකට කලමනාකාරීත්වය ගත්ත තීරණ මොනවද? ඒවත් සොයා බැලීමක් කරන්න ඕන. right? එතකොට ප්‍රධාන වශයෙන් ඔඩිට් කමිටි කාර්යයක් තමයි අර බැංකුවේ අපි අර කලින් සඳහන් කළ මූල්‍ය ප්‍රකාශනවල අර විශ්වාසනීය භාවය තහවුරු කිරීම ප්‍රධාන දෙයක්. ඒ විශ්වාසනීයත්ව භාවය. දෙවෙනි කරුණ වශයෙන් අපිට කියන්න පුළුවන් අවශ්‍ය හෙළිදරව් කිරීම. විශේෂ සිදු කරනවද තිබේදයි සොයා බැලීම. right? සොයා බැලීම. right? අනිත් එක අර අපි ඊට පස්සේ ඉගෙන ගන්න යනවා බාහිර විගණක විසින් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා මේ කළමනාකරන ලිපිය කියලා එක. right? කළමනාකරන ලිපිය. right? මේ කළමනාකරන ලිපියේ මොනවද කරුණු තියෙන්නේ කියන එක අපි පස්සේ තව පොඩ්ඩකින් සාකච්ඡා කරමු. ඒකට අපි සාමාන්‍යයෙන් ඔහු ඒ සම්බන්ධයෙන් ඒකට පිළිතුරු ලියන්න ඕනේ කළමනාකාරීත්වය. ඒ කළමනාකරන ලිපියට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ කළමනාකරන ලිපියෙහි සඳහන් වෙන්නේ දියුණු කරගත යුතු ඒක ඇවිල්ලා අර කලින් අපි කිව්වොත් එහෙම අපි ඒක එනම් ගමුකෝ මෙතෙන්ට right අපි ගත්තොත් එහෙම කළමනාකරන ලිපිය කියලා කියන්නේ විගණක විසින් සිය සේවා ඔයාගලගේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා සිය සේවාදායකයා අමුතු ලිපියක් right විගණක සම සේවාදායකයා අමුතු ලිපිය ඒ කියන්නේ බැංකුව කළමනාකාරීත්වයට දෙන ලිපියක් එතකොට සාමාන්‍යයෙන් මේකේ සඳහන් කරනවා මේ සාමාන්‍යයෙන් මේ තව මොනවද ඔබ බැංකුවේ තිබෙන දුර්වලතා right මොන අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කරුණු right එතකොට නොයෙකුත් නිර්දේශයන්
උගාක් කියලාවට ඉදිරිපත් කරනවා මේ කළමනාකරන ලිපි. ඒ කියන්නේ මේ සේවාදායකයා මත අපි කියන මැනේජ්මන්ට් ලෙටර් කියලා right මේ ලිපියෙන් විගණක බාහිර විගණක සම්පූර්ණ විගණනය කළාන් පස්සේ ඒ ව්‍යාපාර එකකේ සම්බන්ධයෙන් තව සමාලෝචනය කරලා පොදුවේ යම් යම් දුර්වලතා අභ්‍යන්තර පාලන පද්ධතියේ ආයතනයේ තිබෙන දුර්වලතා හඳුනාගෙන කොහොමද මේක වළක්වන්න ඉදිරියට මොන වගේ දේවල් එක දේවල් කොහොමද මේක ශක්තිමත් කරන්නේ කියන එක යෝජනා කරනවා. එතකොට අර මේ වගේ ඉදිරිපත් කරන ලද කළමනාකරණදී ලිපිය ඒ සඳහා කළමනාකාරීත්වය ඒවට පිළිතුරු දෙන්න ඕනේ. ඒක සඳහා ගත්තා වූ කීවර මොනවද? දැන් අපි කිව්වොත් එහෙම මේ අභ්‍යන්තර පාලන ක්‍රමවේද මදි ඒවා ශක්තිමත් කරන්න ගත් කියලා ඒවා නිවැරදි කිරීම පිණිස මතක තියාගන්න කළමනාකාරීත්වය සඳහා පිළිතුරු දෙන්න ඕනේ. right? එම පිළිතුරු විගණක කමිටුව මගින් විමර්ශනයට ලක් කළ යුතුයි. ඒවා හරිද ඒවා කරනවද අර කළමනාකාරීත්වය දුන්න පොරොන්දු කරනවද නැද්ද ආදී කරුණු. right? එතකොට ඊට අමතරව විගණක මම පොදු වශයෙන් කියන්නේ විගණක කමිටුවේ මේ කාර්යයන් right? එතකොට නිසි ආකාරයෙන් රැස්වීම් තියන්න ඕනේ මතක තියාගන්න ඕනේ විගණක කමිටුව අවම වශයෙන් වසර 12 වතාවක්වත් සම්බන්ධ හමු වෙන්න ඕනේ මාස 3කට සැරයක්වත් එන්න ඕනේ right? එතකොට ඒ විතර නෙමෙයි බාහිර වගේම අභ්‍යන්තර විගණක ඔවුන් ඇගීම් කිරීම ඔවුන් අභ්‍යන්තර විගණකව ඇගීමට භාජනය කිරීම right? ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීම මේ ගිණුම් වාර්තා නිසි ලෙස පිළියෙල කර තියනවාද කියන සියලු කරුණුම මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේවා සොයා බලන්න ඕනේ අර විගණක කමිටුව විසින් right? හරි දැන් අපි යමු නැවත වරක් අර මුලින් සාකච්ඡා කර එකට මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේ ක්‍රියාවලිය right? මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේ ක්‍රියාවලිය. එතකොට අපි සාමාන්‍යයෙන් අර මං කිව්වා මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් පිළියෙල කරාන් පස්සේ ඒ විගණක කමිටුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. විගණක කමිටුවෙන් අනුමත කළා. මොකද අවසාන වශයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය තමයි ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලය මේක විගණනය ආරම්භ කිරීම සඳහා දෙනවා. එතකොට කළමනාකරන ලිපිය ලබා දෙනවා. විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනය දෙනවා. ඊට පස්සේ නැවත අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුව තමයි අර පුවත්පත්වල අන්තර්ජාලේ පුවත්පත්වල පත් කරන්නේ. මම ඔයගොල්ලන්ට කලින් සඳහන් කළා ඔයගොල්ලෝ දන්නවා මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය අනුව සියලුම මූල්‍ය ආයතන ඒ නිවැරදි ගිණුම් ගත කරන ලද වාර්තා ඒවා නිසි ලෙස ඉංග්‍රීසි සිංහල දෙමළ ආදී පුවත්පත් තුනක පළ කළ යුතුයි සෑම කාර්තුවකම අවසානයේ. දැන් මේ දෙසැම්බර් කාර්තුවේ දෙනකොට මුළු අවුරුද්දම දෙනවා. right? දෙන්න ඕනේ. මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ දෙසැම්බර් පෙබරවාරි ඉස්සෙල්ලා. නමුත් දැන් කාලයක් දීලා තිනවා මාර්තු 31ට ඉස්සෙල්ලා පුවත්පත් වලට දාන්න ඕනේ. නමුත් දැන් හුඟක් අය දාලා තියෙනවා. එතකොට ඒකෙදි අපි දන්නවා මේ මූල්‍ය වාර්තා පිළියෙල කරනකොට ඒ පිළියෙල කරගන්නා වූ ආකාරය එම තත්ත්වයන් පිළියෙල කරගත යුතු විදිය ඔක්කොම සංසන්දනය පිණිස ලබා දෙන්න ඕනි කියන එක තමයි කරන්නේ. ඒතර මේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ සඳහා උදව් කරන කමිටුව තමයි විගණක අනු කමිටුව. right? මතක තියාගන්න. දැන් කළමනාකරන විගණනය. දැන් අපි දන්නවා කළමනාකරන විගණනය කියන්නේ මොකක්ද? කළමනාකරන විගණනයේදී ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ right? ප්‍රධාන වශයෙන් කළමනාකරන විගණනයේදී සිදු කරන්නේ
කළමනාකරන තීරණ අපි දන්නවා ආයතනයක් තුළ නොයෙකුත් කළමනාකරන තීරණ ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ කරන තීරණ ගැනීමේ ක්‍රමාවලියේදී කාර්යක්ෂමතාවය සහ සඵලදායීතාවය පරීක්ෂා කරලා සමාලෝචනයක් සිදු කරන්නේ මේ කළමනාකරන විගණනය. right? එතකොට මේදී උගක් කියලාවට තියෙන්නේ දැන් කළමනාකරු විසින් තීරණයක් ගන්නකොට ඒ කළමනාකරු විසින් ගන්නා ලද තීරණය විකල්ප ඇගීමකට ලක්කොට ද ඒ කියන්නේ alternatives දැන් අරගෙන තමයි ඇගීම් කරලා දැන් එකම දැන් අපි දුමු එක තීරණයක් ගන්නකොට ඇගීමක් ගන්න කරන්න එපායිනේ මේ එකම ඇගීම කරලා ද තීරණ අරන් තියෙන්නේ නැත්තම් විකල්ප රාශියක් ඇගීමකට භාජනය කරලා හොඳම විකල්පයද රැගෙන තියෙන්නේ කියන එක බලනවා ඊට එක්කම බලනවා සම්පත් ඵලදායීව මේ යොදාගෙන තිබේද යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නම්කෝ. දැන් අපි ඉගෙන ගත්ත පාඩමක් තමයි ආයතනයක් අත්පත් කර ගැනීම. දැන් මේ ආයතනයක් අත්පත් කර ගන්නවා කියලා කියන්නේ ඉතාමත්ම මුදල් යන දෙයක්. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයක් අනුමත කරන්න ඕනේ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරන්න ඉස්සෙල්ලා මේක ඉහළ කළමනාකාරීත්වය විසින් සකසන්න ඕනේ. ඒකට අපි දන්න උපාය මාර්ග රාශියක් තියෙනවා. දැන් මේ තෝරාගත්ත උපාය මාර්ගය අනිකුත් උපාය මාර්ග සියල්ලම ඇගීමකට භාජනය කරලා මේ හොඳම විකල්ප මාර්ගයද අරගෙන තියෙන්නේ කියන එක සොයා බලනවා මේ කළමනාකරන විගණන. එතකොට කළමනාකරන විගණනයේදී අපි ප්‍රධාන වශයෙන් බලන්නේ මේ කළමනාකරුවන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය. එතකොට මේදී බලන ප්‍රධාන කරුණු දෙකක් තමයි ඒ ගත්තා වූ තීරණ සඳහා බාධක වූ පාදක වූ විකල්ප ඇගීම් වලට විකල්ප ඇගීමට අවධානය යොමු කරගෙනද ඒවා නිසි ලෙස සම්පත් ඵලදායී යොදාගෙනද කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් මේ කළමනාකරන විගණනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. right? okay. දැන් එතකොට අපි ඉගෙන ගත්ත පළමු පාඩමේ අපේ විගණකවරුන් කොටස් දෙකකට බෙදලා තියෙනවානේ. එක්කෙනෙක් බාහිර විගණක අනිත් එක අභ්‍යන්තර විගණක. right? එතකොට සාමාන්‍ය අපි දන්නවා බාහිර විගණක අවුරුදු 5කට වගේක් තමයි සාමාන්‍යයෙන් අපි පත් කරන්නේ. ඒත් අභ්‍යන්තර විගණක කියන්නේ ආයතනය තුළ ඉන්න සේවකයෙක්. right? මේ ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් තමයි මේ බාහිර විගණක මේ කටයුතු සඳහා සහභාගී වෙන්නේ. එතකොට අභ්‍යන්තර විගණක කියන්නේ කවුද? අපි ගත්තොත් එහෙම මේ අභ්‍යන්තර විගණක කියන්නේ කවුද? right? එතකොට අභ්‍යන්තර විගණක වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ සංවිධානයක් තුළ නැත්නම් ආයතනයක් තුළ අපේ මූල්‍ය ආයතනයක් තුළ නිල සේවය කරන අතර ඔවුන් විගණන කමිටුව අධ්‍යක්ෂක මණ්ඩලයට වාර්තා කරයි. දැන් අපි සාකච්ඡා කළා මේ අභ්‍යන්තර ආයතනයක් තුළ අර අභ්‍යන්තර විගණකයේදී තිබෙන ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට තමයි ප්‍රධාන වශයෙන් මේ අභ්‍යන්තර අනුකමිටුවත් මේ විගණක අනුකමිටුවට කිසිම ආකාරයකින්වත් සභාපතිවත් එව නැත්නම් ප්‍රධාන විධායකවත් සම්බන්ධ කරගන්නේ නැත්තේ. right? okay. එතකොට මේ මොහු කෙලින්ම වාර්තා කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයට හෝ විගණක අනුකමිටුවට. ඉතින් ඔහුගේ උසස් වීම ආදී කරුණු සම්බන්ධයෙන් ඇත්තෙන්ම අභ්‍යන්තර විගණකව සම්බන්ධයෙන් සොයා බලන්නේ පරිපාලනයේ වශයෙන් විතරයි GM ඉන්නේ CEO. නමුත් ක්‍රියාමාර්ග සහ අනිකුත් දේවල් සම්බන්ධයෙන් විගණක අනුකමිටුව. right? එතකොට අභ්‍යන්තර පාලන පද්ධතිය සකස් කරන්න ඒවා නිශ්චිත අවදානම් කරන ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම ඊවට එදිනෙදා ව්‍යාපාර කටයුතු වල විශේෂයෙන්
දැන් ඉදිරියදා ව්‍යාපාර කටයුතු වලට සහභාගී වෙන්න බෑ. ඒ සඳහා යොදා ගන්නා වූ අභ්‍යන්තර පාලන පද්ධති වලට සකස් කිරීම, ඒ වගේම ඔහු උදව් කරනවා ප්‍රධාන අවදානම් නිලධාරී අවදානම් කළමනාකරන ප්‍රතිපත්ති සහ ඒවා දියුණු කර වැඩවලට. right? දැන් ඒ විතරක් නෙමෙයි. ඔවුන් මේ නිසිලස ආයතනය තුල තිබෙන අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ඒවා නිසිලස යොදා ගැනීම සිදු වෙනවා. ඒ වගේම දැන් මේ විගණක කාර්ය ගත්තොත් එහෙම අපි දන්නවා මොහුට අඛණ්ඩ ඔහුගේ කාර්ය නොකඩවා සිදු වෙන ආයතනයක් තුල. right? ඔහු හැමතිස්සම ඒ සඳහා යොමු වී සිටිනවා. වසරේ අවසානයේ විතරක් නෙමෙයි. නැත්තම් මූල්‍ය වාර්තා සකස් කරන්න විතරක් නෙමෙයි. අනිකුත් සියලුම කළමනාකරන ක්‍රියාවන් වලදී කළමනාකරන තීරණවලදී ප්‍රධාන වශයෙන් මේ අභ්‍යන්තර විගණක වසර පුරාම මේ ආයතනයේ ක්‍රියාවන් වල සඳහා දැන් අපි දන්නවා මම ඔඩිට් කමිටුවේ ඉඳන් අපි ඉස්සෙල්ලාම ඉල්ලන්නේ අපිට දෙන්න කියනවා සැලැස්ම. අභ්‍යන්තර විගණනට කියනවා අභ්‍යන්තර විගණන කරන ආකාරය පිළිබඳව සැලැස්ම. ඊට පස්සේ අපි මේ සැලැස්ම අර විගණන කොමිටුවේදී පසු විපරම් කරනවා. කොච්චර ඔඩිට් කරලා තියෙනවද, මොකක්ද අන්තිමට කරන ලද බ්‍රාන්ච් ඔඩිට් එක මොකක්ද, රිපෝට් එක මොකක්ද, ඒකට කළමනාකරුවන් දුන්න තොරතුරු මොකක්ද, ඒ සඳහා ඔබ ගත්තා වූ තීරණ එතකොට පසු විපරමක් කළාද, right? නොයෙකුත් දේවල් ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර විගණක කාර්යයේ නිසි වශයෙන්ම සිදු කරන අභ්‍යන්තර අනු කොමිටුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලය. ඊට පස්සේ බාහිර විගණක අපි සැලකුවොත් එහෙම ඔවුන් විසින් කරන්නේ යම් කිසි මූල්‍ය ප්‍රකාශන වල සිදු කරන ප්‍රමිතීන් නීති වලට අනුකූල සිදුවලා කියලා සාධාරණ විගණනයක් තමයි නැත්නම් සොයා බැලීමක් තමයි කරන්නේ. ඒ නිසා ඔහු ක්‍රියාකාරීත්වය ස්වාධීනයි. හැබැයි මට තියාගන්න අභ්‍යන්තර විගණකත් එක්ක බලනකොට සාපේක්ෂකව බාහිර විගණක ගාත් ස්වාධීනයි. මොකද ඔවුන් සමාගමේ කොටස්කරුවන්ට තමයි වාර්තා කරන්නේ. ප්‍රධාන වශයෙන්. right? ඔව් සමාගමේ කොටස්කරුවන්ට වාර්තා කරනවා. right? ඉතින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන වල තියෙන සත්‍යතාවය සම්බන්ධයෙන් ඒකින්ද තමයි අපි අර හොඳට ප්‍රසිද්ධ පළපුරුදු ඔඩිට් ෆර්ම් එකකට මේ කටයුතු බාර දෙන්නේ. මොකද ඔවුන්ට යම්කිසි ඒවා විගණනය කරලා පළපුරුද්දක් තියෙන්න ඕනේ, පිළිගන්නත් ඕනේ, අලුත් ක්‍රම වල අවබෝධයක් තියෙන්නත් ඕනේ. right? එතකොට බාහිර විගණකයන් හුඟක් වෙලාවට කරන්නේ අර එකක් හුඟක් වෙලාවට ඒගොල්ලෝ භාවිතා වෙන්නේ අර කේවල වාර්ෂික විගණනය. තමයි ප්‍රධාන වශයෙන් සිදුවන්නේ. දැන් අපි මේ අර ඔහු ස්වාධීන පුරුෂයෙක්නේ මේ මූල්‍ය අන්තර්ගත වන තොරතුරු. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වෙනවා අර ඇතුලේ ඉන්නවට එකිනෙකට වැඩිය නිසි ලෙස මේක සකස් කළා තියනවාද කියන එක තහවුරු කිරීම. එතකොට මේ බලුවොත් එහෙම මේ බාහිරයි අභ්‍යන්තර විගණක මුගක් වෙලාවට මේ ප්‍රශ්නේ අහනවා මේ දෙන්නගේ වෙනස්කම් මොනවද කියලා. බාහිර විගණකගේ සහ අභ්‍යන්තරගේ විගණකගේ. right? මතක තියාගන්න ඕනේ මේ සමාගම් පනතේ 163 වගන්තියට අනුව මේ විගණක මතය අපි වාර්තාවක් කොටස් හිමියන්ට ලබා දෙන්න ඕනේ. right? මතය අපි ඒක පස්සේ පොඩ්ඩක් කතා කරමු මොකද්ද මේ විගණකගේ විගණක මතය කියන්නේ මොකද්ද කියලා. right? දැන් අපි බලමු මේ වෙනස්කම් දෙක. right? එතකොට සාමාන්‍යයෙන් අභ්‍යන්තර විගණක පත් කරාන ඉවත් කරන්නේ කළමනාකරු නමුත් ඉවත් කිරීම දැන් අද පත් වෙලා තියෙනවා අධ්‍යක්ෂක අමුචුවට. බාහිර විගණනයේ කොටස් හිමියන් තමයි සාමාන්‍යයෙන් පත් කරන. නමුත් මේ කටයුත්ත සඳහා උපකාරී වෙනවා අධ්‍යක්ෂක අනු කොමිටු. එතකොට ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර විගණනය ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ මේ පාලන පද්ධති විමර්ශනය. right?
අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් නිසලෙස සිදුනවාද කියන එක. නමුත් මතක තියාගන්න බාහිර විගණකයන් සිදු කරන්නේ ඒ සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කිරීම. right? එතකොට අර මං කිව්වා අර ස්වාධීනත්වය සම්බන්ධයෙන් සාපේක්ෂකතාවය. එතකොට මතක තියාගන්න අභ්‍යන්තර විගණක ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කරන ප්‍රධාන විධායක ඉහළ කළමනාකාරීත්වයට සහ විශේෂයෙන් අපි අර අධ්‍යක්ෂක මණ්ඩල අනුගමනය. එතකොට බාහිර විගණක ඉදිරිපත් කරන්නේ කොටස්. right? එතකොට සාමාන්‍යයෙන් සුදුසුකම් වශයෙන් ගත්තොත් අභ්‍යන්තර විගණක විශේෂ සුදුසුකමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි ඒ සඳහා පත් කරනකොට සුදුසු පුද්ගලයෙක්. නමුත් බාහිර විගණකයෝ අනිවාර්යයෙන්ම සඳහන් වෙනවා ඔහුට තිබිය යුතු සුදුසුකම්. right? එතකොට විෂයපතය, එතකොට පාලන රාමුව, right? වාර්තාව ආකෘතියකට මේවා බාහිර විගණකත් එක්ක සංසන්දනය කරනකොට යම් ආකාරයකට වෙනස් වෙන්න පුළුවන්. right? එතකොට අපි අවබෝධයක් ගන්න ඕනේ මේ බාහිර විගණකයේ කාර්යය සහ ප්‍රධාන වෙනස්කම් මොනවද කියන එක. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මේ කළමනාකරන ලිපියක් කියන්නේ මොකක්ද කියලා. ඒක බාහිර විගණක විසින් සිය සේවා දායක ඇමතු ලිපියක්. right? දැන් සාමාන්‍ය විගණක වැඩසටහන සම්පූර්ණ කළාන් පස්සේ ඒ ව්‍යාපාරයේ එකකේ කරන ලද ගිණුම් කරන කළමනාකරන අදාළව තියෙන ගැටලු ප්‍රශ්න මේ ලිපියෙන් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට ඇනුවල් රිපෝට් එක මේ කළමනාකරන ලිපිය සානෙන් සඳහන් වෙනවා. right? ප්‍රධාන වශයෙන් ඒ කරන්නේ පද්ධතිය දුර්වලතා හඳුනාගෙන අභ්‍යන්තර ක්‍රම පාලන ක්‍රමවේදවල තිබෙන යම් යම් දුර්වලතා ඔවුසේ නිර්දේශයන් ඉදිරිපත් කරනවා. right? ඒකත් මතක තියාගන්න කළමනාකරන ලිපිය. එතකොට සාමාන්‍යයෙන් මේ කළමනාකරන මේ ලිපියක තියෙන කරුණු තමයි අපි කිව්වා මොනවද සාමාන්‍යයෙන් කළමනාකරන නියෝජනය කරන ලිපියක තිබෙන කරුණු වශයෙන් අපිට සලකන්න වුණොත් ඒ කරුණු තමයි ගිණුම් කරන සාභ්‍යන්තර පාලන සිද්ධීන්ට අදාළ සිදුකරණීය සේවකයේ වංචා හෝ අසාමාන්‍යයෙන් සිදුව නොමැති බව සාමාන්‍යයෙන් සඳහන් වෙනවා. සියලුම ගිණුම්පත් උපකාරක ලේඛන ලබා දී ඇති බව උන්ට ලබා දුන්නා කියලා මේවා පරීක්ෂා කරන්න නිවිසාකාරයෙන්. එතකොට සම්බන්ධිත පාර්ශ්වයන් ගනුදෙනු වල ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නා කියලා. සාවද්‍ය භවයෙන් තොරතුරු දුන්න කියලා. right? ඒ වලට අමතරව තමයි අර ඒ තවදුරටත් දියුණු කරගත්ත යුතු areas ශ්‍රේෂ්ඨ පිළිබඳව මේ කළමනාකරන ලිපියකින් ඉදිරිපත් කරන්නේ. right? දැන් ඊට පස්සේ අපිට තවදුරටත් තවත් කරුණු තමයි මේ ශ්‍රේෂ්ඨ පත්‍රයට පසු සිදුවීම් කරුණු ප්‍රාග්ධන බැඳීම් වත්කම් සම්පූර්ණ බව අනාවරණය හැර වෙනත් වත්කම් අපේට නොමැති බව යම්කිසි ආයතනයේ පිළිබඳ සාධාරණ අගීමක් අපි ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේ ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි දෙනු ලබන දැන් ඔඩිටර් දෙනවා මං කිව්වේ අර 1000 මේ ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම මේ සමාගම් පනත අනුවත් සමාගම් පනතේ 163 මතක තියාගන්න 163 පනත අනුව බාහිර විගණක තමුන්ගේ ඔඩිට් කළ ඔඩිටඩ් රිපෝට් කියලා කියන්නේ විගණක මතය ඇතුළත් වාර්තාවක් කොටස් හිමියන්ට ලබා දීම මේ විගණකගේ වගකීම. right? විගණකගේ වගකීමක් තමයි සමාගම් පනත 163 අනුව කොටස් හිමියන්ට එම විගණනය කළාන් පසු වාර්තාවක් ඉදිරිපත් කිරීම. right? එහිදී ඔවුන් කරනු ලබන ප්‍රකාශයට අපි කියනවා ඔවුන් කරනු ලබන දෙයට අපි කියනවා විගණන මතය කියලා. එතකොට අපි දන්නවා මේ විගණක මතය කියලා කියන්නේ
මූල්‍ය ප්‍රකාශ අදාළ සිදු කරන මේ ගිණුම් කරන මූල්‍ය ප්‍රකාශන වල අදාළ සිදු ගිණුම් කරන ප්‍රමිතීන් වලට අනුකූලව එතකොට නීති රීති වලට අනුකූල සත්‍ය සහ සාධාරණ ලෙස සකසා ඇති බව තම මතයෙන් මේ විගණක මතයෙන් ප්‍රකාශ කරන්නේ ඒකයි. right සාමාන්‍යයෙන් විගණක මතයෙන් කියලා අපි හඳුන්වන්නේ මූල්‍ය ප්‍රකාශ අදාළ ප්‍රමිතීන් සහ නීති රීති වලට අනුකූලව සත්‍ය සහ සාධාරණ ලෙස සකසා ඇති බවට ප්‍රකාශනය කිරීමට තමයි අපි මේ විගණක මතය කියලා කියන්නේ. එතකොට මේ සමහර වෙලාවට මේ විගණක මතය ඉදිරිපත් කරනකොට මේ ආකාර හතරකට ඒ විගණක මතය ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. මොනවද මේ විගණකයේ මතය ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු හතර? එක කරුණක් තමයි කොන්දේසි රහිත, අපි කියනවා non qualified. දැන් කොන්දේසි රහිත කියන්නේ හොඳ විගණක මතය. ඒ කියන්නේ මෙම විගණක මතයෙන් ආයතනය සම්බන්ධයෙන් ලබා දෙන්න හැකි හොඳම මතය තමයි, ඒ කියන්නේ නිසි ලෙස තම මෙම වාර්තා පිළියෙල කර ඇති බවට දෙනු ලබන සහතිකය. නමුත් සමහර වෙලාවට විගණක මතයක් ලබා දෙනවා. හරි, අපි ඒකට කියනවා qualified audit report, qualified audited report කියලා. ඒ කියන්නේ කොන්දේසි සහිත. මොකද කොන්දේසි සහිත කියන්නේ මේ විගණක වාර්තාවෙන් කියනවා මූල්‍ය ප්‍රකාශන වාර්තා පිළියෙල කර ගැනීමේදී යම් දුර්වලතා ඒක සිග්නිෆිකන්ට් ඒවා නෙමෙයි, නමුත් යම් දුර්වලතා හඳුනාගෙන තියෙනවා. අපි ඒකට කියනවා කොන්දේසි සහිත නැත්නම් qualified audited report. මේ විගණකට දෙන්න පුළුවන් මතය තමයි උනේ. හැමතිස්සෙම මම කියවනේ විගණකය ඉදිරිපත් කරන්නේ මතයක්. right? එක දෙවෙනි එක. තුන්වෙනි විගණක මතය තමයි adverse opinion. ඒ කියන්නේ වැරදි මත ඉදිරි කරනවා. ඒ කියන්නේ අපිට කිසිම ආකාරයෙන් අර වාර්තාවක් දබා දෙන්න බෑ මේවා ප්‍රමාණවත් ආකාරයෙන් මේ පවතින නීති රීති වලට අනුකූලව මේ පරිචයන් වලට අනුකූලව මේ මූල්‍ය වාර්තා සකස් තිබෙනවාදයි කියා නිශ්චිත මතයක් ඉදිරිපත් කරන්න බෑ. අපිට කියලා adverse opinion. ඒක හොඳ නැහැ. හුඟක් වෙලාවට සමහර වෙලාවට අර කොන්දේසි සහිත දෙනවා, නමුත් අපි උත්සාහ කරනවා ඒක හදාගන්න. හතරවෙනි මතය තමයි මතය පිළිබඳ අයිතිය අතෑරීම. ඔව්, අතයක් දෙන්නේ නැහැ. ඒක කියනවා අපි කියනවා disclaimer opinion කියන. ඒ කියන්නේ අවංක සහ සාධාරණ වශයෙන් මතයක් පළ කර ගැනීමට විගණකට ප්‍රමාණවත් තරම් තොරතුරු නොමැති වීම. ඒ කියන්නේ මට මතයක් දෙන්නවත් මට අවශ්‍ය ප්‍රමාණවත් තොරතුරු මතයක් පළ කරන්න බෑ. මොකද විෂයපතය ප්‍රමාණවත් නොවන නිසා. ඉතින් මේක තමයි මේ විගණක මතය කියලා කියන්නේ. දැන් කෙටිසටහන ලියන්නවොත් විගණක මතය කියලා. විගණක මතය කිව්වම අපි ලියන්න ඕනේ ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන වල අදාළ සමහරට එනවා එක කොටසක් එනවා කෙටිසටහන ලියන්න. විගණක මතය. එතන මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සිදු කරන ප්‍රමිතීන්ට නීති රීති වලට අනුකූලව සත්‍ය සහ සාධාරණ ලෙස සකසා ඇති බවට දෙන මතය තම මතය ප්‍රකාශ කිරීමට අපි කියනවා විගණක මතය. දැන් අපි දන්නවා මේක සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ බාහිර විගණකරුවා. right? නමුත් ඔවුන් ලබා දෙන මතය ආකාර කීපයක් වෙන්න පුළුවන්. එකක් තමයි කොන්දේසි රහිත, කොන්දේසි සහිත, වැරදි මත සහ මතය පිළිබඳ අයිතිය අතහැරීම. right? ඔය තියෙනවනේ මේ තියෙන්නේ. ඇගීමට අනුව වෙනස් විගණක මත තිබෙන්න පුළුවන්. කොන්දේසි සහිත, කොන්දේසි රහිත, වරද මත සහ මතය පිළිබඳව අයිතියක් අතහැරීම මේවා ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. right?
ඕකේ දැන් මේක තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් මේක අපි සාකච්ඡා කළා මම හිතන්නේ account statements වල ප්‍රධාන වශයෙන් මේ බාහිර විගණක විසින් මතක තියාගන්න මේ සලකා බලන්න ඕනේ මේ ශේෂ පත්‍රයෙන් බැහැර සිදු කරන ලද ගණන. මොකද මේ ශේෂ පත්‍රයෙන් බැහැර ඉදිරිපත් කරනු ලබන ගනුදෙනු බැලන්ස් ෂීට් නැත්නම් අපේ ෂෙයා අනිකුත් මූල්‍ය තොරතුරු නිසි ආකාරයෙන් මේ දුෂ්‍යමාන වෙන්නේ නැහැ මේ වාර්තාවල. ඒ නිසා මේ විගණක බාහිර විගණක විසින් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ තමයි මේ ශේෂ පත්‍රයෙන් බැහැර සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන්. right? okay ඒක මතක තියාගන්න ඕනේ විශේෂයෙන් ඔය ණය ලබා දීමේදී නැත්තම් ව්‍යුහාත්මක මූල්‍ය ගණුදෙනු සුදු derivatives ඒවට එන්නේ off balance sheet activity. එතකොට හුඟක් මූල්‍ය ආයතන එහෙම නැත්නම් ආයතන හොර කරලා තියෙනවා මේ තමුන්ගේ ගිණුම් මේ ව්‍යුහාත්මක මූල්‍ය ගණුදෙනු සිදු කරලා ඒක ශේෂ පත්‍රයේ සඳහන් නොවන විදිහට කටයුතු කිරීම. එතකොට කොහොමද ඒක ශේෂ පත්‍රයේ සඳහන් නොවන වගකීමක් වෙන්නේ? ඒ ටික ඉදිරිපත් කරන්න ඕන. right? එතකොට සියලුම සිදුවිය හැකි හා තක්සේරු කළ හැකි අසම්භාව්‍ය වගකීම් වාර්තා කරලා තියෙනවා. මේ ඔක්කොම අපිට පුළුවන්කමක් එන්නේ දැනගන්න ශේෂ පත්‍රයෙන් බැහැරව වාර්තා කරන නිරාවරණයන් කෙරෙහි බාහිර විගණකයන් සිය අවධානය යොමු කිරීම. right? වාර්තෘතුරු ලබා ගන්න පුළුවන් මේ බාහිර විගණක. බාහිර ශේෂ පත්‍රය යටතේ වන වාර්තා නිසි ලෙස සොයා බැලීම එනම් බාහිර විගණකගේ ප්‍රධාන වශයෙන් වගකීමක් ඇති වෙනවා. මේවා ඔක්කොම බැලුවෙන් පස්සේ තමයි සමහර විට ඔහුට හෝ ඇයට ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ වාර්තා පිළිබඳව නිසි අගයම. right? okay. එතකොට අවසානික වශයෙන් අපිට කියන්න පුළුවන් විගණක වාර්තාවක අඩංගු යුතු මූලික කරුණු මොනවද? දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් විභාගෙදී විගණක වාර්තාවක අඩංගු යුතු මූලික කරුණු මොනවද? එක කරුණක් තමයි මාතෘකාව. නැත්තම් විගණක වාර්තාව මාතෘකාව. දෙක කාටද මේක ඇමති යුතු පාර්ශ්වයක්? අධ්‍යක්ෂක මණ්ඩලයේ කොටස් හිමියක් ඇමති යුතු පාර්ශ්වය. ඊට පස්සේ තියෙන්නේ ආරම්භක පරිච්ඡේදයක්. එතකොට විගණනය කරන ලද මූල්‍ය වාර්තා පිළිබඳව විස්තරය. එතකොට විගණනයේ අර මං කලින් කිව්වාගේ විෂය පතය විගණක මතය අවසාන වශයෙන් අවශ්‍යද? එතකොට මේ කවද්ද වාර්තා කළේ දිනේ කවුද මේක විගණනය කළේ ඔහුගේ ලිපිනය සහ අවසාන වශයෙන් විගණකගේ අත්සන. මෙන්න මේවා තමයි සාමාන්‍ය විගණක වාර්තාවක ගැබ්බිය යුතු අඩංගු විය යුතු කරුණු වශයෙන් අපිට සලකන්න පුළුවන්. එහෙමනම් අපිට මේ මෙතන තමයි මේ ප්‍රධාන වශයෙන් විගණකයේ සම්බන්ධයෙන් අපිට දැනගත යුතු කරුණු ටික තමයි මේ ආයතනයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ප්‍රධාන වශයෙන් විගණනයේ සම්බන්ධ. දැන් මේ අපේ knowledge එක අනුව මේ ප්‍රමාණවත් හොතට මොකද විගණනය ගැන වෙනම අහන්නේ අර මං කිව්වා වගේ සාමාන්‍ය විගණකයේ මේ ප්‍රශ්න වශයෙන් ඇහුවොත් අර මම මේකයි ප්‍රශ්න වලට සාකච්ඡා කළේ ප්‍රධාන වශයෙන් ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් තුන ඊට පස්සේ මොනවද ප්‍රධාන විගණක ප්‍රභේද තුන මේ හේම අනුකූලතා මූල්‍ය වාර්තා විගණනය ඊට පස්සේ අපි සාකච්ඡා කළා
විගණක ක්‍රියාවලියේ පියවරයන් මොනවද කියලා. ඊට පස්සේ විගණක ප්‍රමිතීන් වලට ආවරණය වන කරුණු සාකච්ඡා කළා. මුතන මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේ ක්‍රියාවලියේ අපි කෙටියෙන් සාකච්ඡා කළා. මොකද්ද කරන්නේ? සකසනවා කෙටුම්පත, ඊට පස්සේ අනු කමිටුව බලනවා, අධ්‍යක්ෂක මණ්ඩලයට දානවා, නැවත වරක් නිවැරදි සසපික මේ සකසලා තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ දාන්නේ. එතකොට සාමාන්‍යයෙන් විගණක වාර්තාවක කළමනාකරන ලිපිය කියන්නේ මොකද්ද? එතකොට අභ්‍යන්තර විගණක සහ බාහිර විගණකේ කාර්යය. එතකොට මේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂක අනුකමිටුවේ කාර්යය. ඒ වගේම අවසාන වශයෙන් ඇයි අපි ප්‍රධාන වශයෙන් බාහිර විගණකය බැහැර ශේෂ පත්‍රය යටතේ ඒවා කෙරෙහි නිසි ලෙස අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඒ තුලින් ලාභයට එන බලපෑම අවදානම නිසි ලෙස ඇගීමකට භාජනය කරලා නැහැ. සමහර වෙලාවට ඒ ගිණුම් ශේෂ්ඨයි. ගිණුම් වාර්තාවයි. නමුත් ඒකින් ඇති වෙන අවදානම අර හෙළිදරව් කිරීම තුලින් නිසි ලෙස ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට තමයි ඒ අවදානම් පිළිබඳව ඒ වාර්තාව කියවන තුන්වන පාර්ශ්වය කෙනෙකුට ඒ කරුණු සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන් මේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් බාහිර විගණක මතයක් ඉදිරිපත් කරන්නේ. මේ මත කීපයක් අපි සාකච්ඡා කළා. කොන්දේසි සහිත රහිත සහ කිසිම ආකාරයෙන් මතයක් ඉදිරිපත් කරන්න බෑ. ඒ ඉනිත් එක තමයි, ඒ අතරමැදි එක තමයි මතයක් යම් කිසි වැරදි සාගතව. එතන අපි කතා කළා කල්පනාකරන ලිපිය, කල්පනාකරන විගණනය කියන්නේ මොකක්ද කියලා. right? දැන් එතකොට ඒ පාඩමින් පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ තවත් පාඩමක්, මේ මූල්‍ය වංචා කියලා. මූල්‍ය වංචා. right? එතකොට මූල්‍ය වංචාවක් කියන්නේ මොකක්ද? මූල්‍ය වංචාවක් කියන්නේ මොකක්ද? right? දැන් මේ අවුරුද්දේ කෙටි ප්‍රශ්නය, මේ අවුරුද්දේ අහපු කෙටි ප්‍රශ්නය තමයි මේක. right? ඔන්න බලන්නකො මම ප්‍රශ්නේ කියවන්න තියෙනවනේ. පළමු ප්‍රශ්න. මේ පාර අහපු පළමු ප්‍රශ්නය. right. ලකුණු දෙකයි. මූල්‍ය වංචාවක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්? එතකොට මොකද්ද මූල්‍ය වංචාවක් කියන්නේ? මූල්‍ය වංචාවක් කියන්නේ බල රහිත කටයුතු වලින් ඕ රාජකාරී කටයුතු තුලින් තමුන්ට අයිති නැති බලයක් නැති කටයුතු වලින්, එහෙම නැත්නම් තමුන් රාජකාරී කටයුතු කරගෙන යනකොට එම රාජකාරී කටයුතු තුලින් අරමුදල් සොරකම් කිරීම මූල්‍ය වංචා ලෙස සැලකේ. තමුන්ට බලයක් නැති දෙයකින්, එහෙම නැත්නම් තමුන්ගේ රාජකාරී කටයුතු වලින් ආයතනයේ අරමුදල් සොරකම් කිරීමට අපි කියනවා මූල්‍ය වංචාවක් කියනවා. right? එතකොට මගේ එච්චරයි ලකුණු දෙක. හැබැයි මතක තියාගන්න, හැබැයි එක්සැමින එකට විතරක් ලකුණු දෙන්න කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න, මූල්‍ය වංචාවක් තමයි යම්කිසි ගණකාධිකාරීවරයෙකු right? නිත්‍ය ඇත්ත වසන් කරලා තම ගිණුම් ප්‍රකාශන වලින් ඉහළ මූල්‍යකාර සාධනයක් පෙන්වීම හෝ අඩු මූල්‍යකාර සාධනයක් පෙන්වීම මූල්‍ය වංචා ලෙස සැලකනවා. එතකොට හොරකම් කරන්න ඕනේ නැහැ. හොඳේ. ඒ කියන්නේ ගිණුම් වාර්තා වලින් අපි එකට කියනවා, පස්සේ ඉගෙන ගන්නවා. අපි එකට කියනවා ක්‍රියේටිව් ඇකවුන්ටිං කියලා. ඒක ක්‍රියේටිව් ඇකවුන්ටිං කියන්නේ මූල්‍ය වංචාව. right? බල රහිත කටයුතු වලින් හෝ රාජකාරී කටයුතු වලින්
අරමුදල් සොරකම් කිරීම මූල්‍ය වංචා ලෙස සැලකෙනවා. right? දැන් හුඟක් වෙලාවට මේ බොහෝ ජාත්‍යන්තර බැංකු දැන් අපි ලස්සනට නම තියාගෙන හිටියට හුඟක් ඔය බැංකු සමහර වෙලාවට මේ පවතින නීති රීති වලට ඔබ්බෙට ගොස් මූල්‍ය වංචා සිදු කරනවා. අපේ සේවකයෝ සමහරට මූල්‍ය වංචා සිදු කරනවා. තම පරණ ගනුදෙනුකරුවන්ගෙන් මුදල් අරගෙන ඔවුන් දන්නේ මේ ගනුදෙනුම ඩෝමන්ට් account එකක් එහෙම නැත්නම් මේ ගිණුමේ ගනුදෙනුකරු හුඟක් කාලෙකින් බැංකුවට ඇවිල්ලා නැහැ. ඒ හින්දා තමයි අපි විශේෂයෙන් අර දුත්ත පාලනය අපි ගෝවා නේද අර අක්‍රීය ගිණුම් ගැන සාකච්ඡා කරනකොට අක්‍රීය ගිණුම් නිසි ලෙස දුත්ත පාලනයක් යටතේ ඒවා ගිණුමක් වසර දෙක තුනක් නැත්නම් ඒ ගිණුම් වෙනම මැන්ඩේට් එක ඉවත් කිරීම ඒවා වෙනම විශේෂ නැත්තම් ඩුවල් කන්ට්‍රෝල් එකක් යටතේ තබා ගැනීම නැවත ගනුදෙනුකරුවෙක් ආවම පස්සේ එය සක්‍රිය කරන්නේ කොහොමද? ගනුදෙනුකරුගේ ලිපියක් අරගෙන තමුන් ගනුදෙනුකරු හඳුනාගෙන එහෙම තමයි සක්‍රිය කරන්න ඕනේ. ක්‍රමවේදයක් තියෙනවා අභ්‍යන්තර පාලන ක්‍රමවේදී කියන්නේ. right? නැත්තම් මොකද වෙන්නේ? දැන් හුඟක් වෙලාවට සමහර ආයතන වල සිදු වෙනවා අවුරුදු 10ක් 3-4ක් නැතු වුණාම ගනුදෙනුකරුවෙක් ක්‍රියේට් කරනවා ඇතුළින් එක්කෙනා. ඔවුන් දන්නේ අත්සන් ඔක්කොම කරලා ගනුදෙනුකරුවෙක් වගේ ඇවිල්ලා ඒ ගනුදෙනුකරුවා අරා ඒ අර ඩෝමන්ට් account එකේ තියෙන ගනුදෙනුකරුගේ මුදල් යවන. මතක තියාගන්න. දැන් මේ එක සිද්ධියක් දැන් බලන්නකෝ මේ මට මේ බැංකුව කියන කමක් නෑ මේක ප්‍රශ්නයක් තිබුණ එකක්. මේ කොච්චර මූල්‍ය වංචාවක් සිදු වුණාද මේ එක්තරා කළමනාකරුවෙක් මේ ඉන්නේ ඔහු තමයි කළමනාකරුවෙක් 2019 වසරේදී right ඔහු කරපු ලද වංචා millions of rupees අහු වෙනවා. මතක තියාගන්න මේ හොර දේවල් දිගට අපිට කරන්න අමාරුයි. මේ සේවකයන් විසින් කරන ලද්ද වංචාව. right මේවා මැනිපුලේට් කරලා ඒවා OD වශයෙන් අපි ලබා දීලා එක එක කස්ටමර්ස් ලාගෙන් නම් right මේක ඒක තමයි මේ අභ්‍යන්තරයනේ මේ ඔක්කොම හොඳට දන්නේ. මූල්‍ය වංචාවක් මේ සිදුවන කාරණයක් තමයි සඳහන්. ඒකත් එක්කම මතක තියාගන්න මේ ගිණුම් වෙනස් කිරීම මේවා හරි වැදගත්. දැන් අපි මේකට කියනවා මතක තියාගන්න මේ වංචා ත්‍රිකෝණී කියලා. right වංචා ත්‍රිකෝණී. දැන් මම මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්කෝ. අපි සාමාන්‍යයෙන් මේකට කියනවා වංචා ත්‍රිකෝණී. දැන් මේක හොඳට තේරුම් ගත්තොත් මේ අවබෝධයක් මේකට කියන අපි වංචා ත්‍රිකෝණී. මොකක්ද මේ වංචා ත්‍රිකෝණී කියන්නේ? රෂනලයිසේෂන් කියන්නේ සාධාරණීකරණය. දැන් කොහොමද කියන්නේ? මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කෙනෙකුට කියන්න පුළුවන් ලොක්කත් ගහනවා. ඉතින් මම ගැහුවම මොකෝ වෙන්නේ? දැන් හිතන්න බ්‍රාන්ච් එකේ බැංකුවක බ්‍රාන්ච් එකක් කියලා කරනකො දැන් ඔයා මේ කඩයුත්තේ ඉන්නකොට දැන් ඔයගොල්ලෝ හරි ස්මාර්ට් නේ. දැන් ඉස්සරහා වගේ නෙමෙයි ඔයගොල්ලෝ හොඳට කම්පියුටර් පිළිබඳව දන්නවා කොහෙද වැරද්දක් සිදු වුණොත් වැරද්ද කොහෙද සිදු වෙන්නේ. ඇඟේ යන්න පුළුවන් කොයින් අර රින්ගල නේද? ඒ වගේ දැන් කියනවා මම ගැහුවට කමක් නැහැ. මම මූල්‍ය වංචා කළාට කමක් නැහැ. මං ගහන්නේ පොඩි ගානක්නේ. අම්මා මැනේජර් කොච්චර ගහනවද? අන්න සාධාරණීකරණය. තව කෙනෙක් කියනවා ගිය ආණ්ඩුව ගැව්වා මෙච්චර මමත් ගහන්න ඕනි. මම ගැව්වා. එයා ගැහුවේ මෙච්චරයි මම මෙච්චරයි. ඔන්න තව කට්ටියක් කියනවා රෂනලයි සාධාරණීකරණය. right? අයි අරයත් ගැහුවාදි මමත් ගහන්න. දැන් ඒක ඔන්න මූල්‍ය වංචාව සාධාරණීකරණය. ඒ ඉඳ ගහන්නේ මම. මේ කියන්නේ මේ මූල්‍ය වංචා ත්‍රිකෝණී කියන්නේ මූල්‍ය වංචා සිදුවෙන ආකාරය.
අරයා ගහන නිසා මමත් ගහනවා. ඒකනේ රටේ වුණත් නේද? හැමතැනම අරයත් ගහුවා මාත් ගහනවා. හරි. එක්කෙනෙක් කියනවා බැදුම් කර අනිත් එක්කෙනා සීනි. ඕ මෙයත් ගිහුවා මෙයත් ගිහුවා. හරි කමක් නෑ. ඊළඟ එක මොකද්ද? perceive pressure. දැන් මේවට අනන්තවත් ඔය වරදට වංචා කරන්න පෙළඹෙනවා ඔබට ඇති වෙලා තියෙන පීඩනය නිසා. මම උදාහරණයක් කියන්නම්කෝ මෙතනදී. මාගාව වැඩ කරපු සේවකයෙක් හිටියා. මේ සේවකයා සැහැන් සල්ලි හම්බ කරනවා. මේ ඇත්ත කතාවක් කියන්නේ. මේ සේවකයා හොඳ සල්ලි හම්බ. නමුත් මේ සේවකයා හම්බ කරන සල්ලි මදි. මොකද ඔහුගේ භාර්යාව පුදුමාකාර විදිහට වියදම් කරනවා. ඒතර මේ භාර්යාවගේ මොහු ගමේ ඉඳලා ඇවිල්ලා කොළඹ ප්‍රදේශයේ පදිංචි වුණ පුද්ගලයෙක්. මේ මම මේ සත්‍ය කතාවක් කියන්නේ. එතකොට මේ පුද්ගලයා අවංක පුද්ගලයෙක්. එතකොට මේ පළාතේ හිටිය ඒ නවාතන්ගෙන හිටපු එක දුවෙක් තමයි මොහු බඳින්නේ. එතකොට මෙයා බැංකුවේ වැඩ කරන්නේ. හොඳ ප්‍රසිද්ධයි. එතකොට බැංකු බෑනා කිය මේ මිනිස්සයාටගෙන් බැංකු සල්ලි තිබ්බට පුද්ගලයාගේ සල්ලි නමුත් හිතන්නේ ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ මිනිස්සයාටත් මේ தත්ත්වය තමුන්ගේ தත්ත්වය තියාගන්න ඕන නිසා තමුන් මොකද කරන්නේ? අර වීදම් වැඩි වුණා. ඊට පස්සේ දැන් මොකද මෙයා වෙන්නේ? දැන් මෙයාට අර ඌට තිබෙන පීඩනය නිසා මොහු බැංකුවෙන් මූල්‍ය වංචා කිරීම සඳහා පෙළඹෙනවා. අන්න perceive pressure. දැන් ඔයගොල්ලෝ චිත්‍රපටි තරමේව දැකලා තියෙනවනේ නේද? දරුවා අඬනවා, දරුවට බෙහෙත් ගන්න සල්ලි නැහැ. ඒ නිසා ඌ ගිහිල්ලා කඩයක් කඩනවා, නැත්තම් මුදලාලිට සල්ලි ඉල්ලනවා, නැත්තම් පීය පෙන්නනවා. චිත්‍රපටි නාට්‍ය හරියට දැකලා තියෙනවනේ. අන්න වංචාවට පෙළඹෙන එක. මේ දෙකම දාන්න දෙයක්. තුන්වෙනි කරුණ තමයි හරි වැදගත්. ඒකට අපි කියනවා අවස්ථාව, perceive opportunity. ඔහුට හොර කරන්න අපි ලබා දෙන අවස්ථාව. ඔහුට ඇති කරනවා වෙළඳ මේ අවස්ථාවක් ඇති කරනවා වංචා කරන්න ඉඩ දෙනවා. බැංකුවක මේ කොහොමද කරන්නේ? ඒතර බැංකුව රැෂනලයිසේෂන් කියලා කරන්නත් බෑනේ. ලොක්ක ගැහුවා කියලා පොඩ්ඩ ගහන්නත් බෑ. බැංකුවේ ප්‍රෙෂර් එකට සල්ලි ගන්නත් බෑ. හැබැයි සල්ලි ගන්න පුළුවන් ඔහුට වංචාවට පෙළඹෙන්න පුළුවන්. ඒ සඳහා ඔහුට අවස්ථාවක් දුන්නා. ඒ අවස්ථාව ඇති වෙන්නේ කොහොමද? ඒ අවස්ථාව ඇති වෙන්නේ මතක තියාගන්න එකක් ප්‍රධාන හේතුවක් තමයි weak internal control. දුර්වල පාලන ක්‍රමවේදයක් නැති වුණා ඔහුට අර මූල්‍ය වංචා සඳහා ඔහු පෙළඹෙනවා. ඔහු දන්නවා මේම කළොත් අහුවෙන්නේ නැහැ කීටවත් කියලා. අන්න එමනම් අපි මූල්‍ය වංචා අඩු කර ගැනීමට වැදගත් වෙන්නේ මොකද්ද? ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේද. අපි මේකට කියනවා මූල්‍ය ත්‍රිකෝණය කියලා. මේ මූල්‍ය ත්‍රිකෝණයෙන් කියන්නේ right why people commit frauds. ඒ කියන්නේ ඇයි මූල්‍ය වංචා සඳහා මිනිස්සු පෙළඹෙන්නේ? එකක් තමයි සාධාරණීකරණය, ඇතිවෙන පීඩනය සහ අවස්ථාව වාජනය. ආයතන විශේෂයෙන් මූල්‍ය ආයතනය තුළ මේ weak internal control නිසා මූල්‍ය වංචා සඳහා යන්න පුළුවන් තත්ත්වයන් වැඩි. අපිට උදාහරණ සහිතව අපිට කියන්න පුළුවන්. එහෙමනම් මේක වළක්වා ගන්න නම් අපි කලින් සඳහන් කළා අභ්‍යන්තර පාලන ක්‍රමවේද ආයතනයක් තුළ සිදුවෙන්න ඕන. එක අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් තමයි අපි ඉගෙන ගත්ත දේ තමයි ද්විත්ව පාලනය. දැන් අපි දන්නවා දැන් සේෆ් එක අපේ බැංකුවේ තියෙන සේෆ් එක
වහන්න එපයි. අර කොම්බිනේෂන්ස් තියෙනව නේද? ඉතින් සමහරලාට ඔය යතුරු අරින්නේ යතුරු දෙකක් කොහොමද? ඩුවල් කන්ට්‍රෝල් කියන්නේ ඒකනේ නේ. නමුත් හුඟක් වෙලාවට එක්ක යතුරු දෙක තියෙනවා. හැබැයි ඇරියා උදේ ඇරියම ආයි හවස තමයි වහන්නේ. ඩුවල් කන්ට්‍රෝල් නේ. તો ඔඩිට් ඇවිල්ලා බලන්නේ ඕකේ තමයි. මේක ඇරලාම තියෙන. ඉතින් හුඟක් වෙලාවට ඔගොල්ලෝ දැක ඇති අර සේෆ්ටි ලොකර් එක ගාව සෝරි මේ අපේ සේප්පුව ගාව දිනවා කැමරාව. ඔය කැමරාවෙන් අපි හුඟක් වෙලාවට හැම බැංකුවක්ම කැමරාවක් දාලා තියෙනවා සේප්පුව. ඉතින් බලතැයි ඕනනම් මේක වානවද ඩුවල් කන්ට්‍රෝල්ද නැද්ද කියලා. right අර කොම්බිනේෂන්ස් ඕවා හැමතිස්සම අර ඉන්නත් බැරිම හැමතිස්සම සමහර වෙලාවට අපිට යන්න නෝත් ඌවා ඩිසිලිසස් නොසුන්නාම තමයි අර හුඟක් වෙලාවට තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට ආයතනය තුල යම් යම් මූල්‍ය වංචා සිදුවන අවස්ථාවක් තමයි ඒක. අනිත් ප්‍රධාන දේ තමයි මේ පොණි උකස්ය. ඒකත් සේප්පු ඇරලා තියෙන්නේ. නැත්තම් ඒක ඇතුළත් දාලා තියෙන්නේ. ඉතින් හුඟක් අවස්ථාව දැන් ගියාම හදිසියෙන් එළියට එනවා. අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් හොර කරන එක. ඒ කියන්නේ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වල දුර්වලතාවය නිසා මූල්‍ය වංචා බොහෝ විට ආයතනය තුළ ඇති වෙනවා. එහෙනම් මිය වළක්වා ගැනීම සඳහා අභ්‍යන්තර පාලන ක්‍රම. මම මේ එක අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් තමයි මම ඔයගොල්ලන්ට මේ පහදලා දුන්නේ. හරි. එතකොට අපි right ඊට පස්සේ මම මොනවද මේ අභ්‍යන්තර පාලන ක්‍රමයක් කියන්නේ කොහොමද? ඒතර සමාජ විභාගයට අහන්න පුළුවන් අභ්‍යන්තර පාලනයක් යනුවෙන් ඔබ හඳුන්වන්නේ කෙසේද? කුමක්? What do you mean by internal control? එතකොට ලියන්නේ මේ. දැන් ගිය අවුරුද්දේ මේ පාර ඇහුවා විභාගෙට මූල්‍ය වංචාවක් කියන්නේ කුමක්ද? එතකොට අහන්න පුළුවන් ඊළඟ පාර විභාගෙදී අහන්න පුළුවන් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? බැංකුවක අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද? ඒකට දෙන උත්තරේ තමයි මේ. ආයතනයක් විසින් කරනු ලබන ව්‍යාපාරයේ හේතුවෙන් විවෘත වන හෝ දරනු ලබන අවදානම ඕ එම ව්‍යාපාරය අවදානම දෙකේම ඇතිවන අවදානම පාලනය කිරීම සඳහා ආයතනයේ අභ්‍යන්තර තහවුරු කරගෙන ඇති ප්‍රතිපත්ති සහ කාර්ය පරිපාටි වලට අපි කියනවා අභ්‍යන්තර පාලන ක්‍රමවේද. එතකොට අභ්‍යන්තර පාලන ක්‍රමවේද කිහිපයක් අපි ඉගෙන ගත්තා. කලින් ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ දන්නවා ඇති අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් තමයි ද්විත්ව පාලනය. ඩුවල් කන්ට්‍රෝල් කියන්නේ ඒකනේ. ප්‍රධාන දෙයක් තමයි ද්විත්ව පාලනය. අභ්‍යන්තර පාලන ක්‍රමය. එතකොට රැකියා විස්තරය. රැකියා විස්තරේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් පැහැදිලිවම කියලා තියෙනවා ඔබ කළ යුතු දේවල්. එතකොට රැකියා විස්තරයත් එක්තරා විදියකට අභ්‍යන්තර පාලන ක්‍රම. අපි මේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් යටතේ සාපේක්ෂව කතා කළා segregations of duties. ඒත් අපි කියනවා Chinese wall කියලා. right? නිසිලෙස වැඩ කරන ඒවා වෙන් කිරීම තමයි. right? දැන් අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවා ඇති front office, middle office, back office කියලා තියෙනවා. බැංකු වල තියෙනවා front office, middle office, back office. right? එතකොට front office එකේ අය ගිණුම් වලට අරමල සම්බන්ධ වෙන්නේ නැහැ. right? ඔව් කරන්නේ ව්‍යාපාර කනුදෙනු කරවන්න එක. middle office එක process කරනවා. back office එක තමයි මේ middle office එක තමයි ඒක කරන්නේ කටයුත්ත කරන්නේ. back office එකෙන් තමයි ඒක නිසලෙස සිදු වෙනවද සොයන්න.
right? ඉතින් මේක ශ්‍රී ලංකා මහා බැංකුව ඔඩිට් කරන්න ආවම මේ තුනම වෙනස් වෙලා ආකාරයට තියනවාද කියන එක සොයා බැලීමක් සිදු. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? මේ අභ්‍යන්තර පාලන ක්‍රමවේද නිසි ලෙස තිබෙනවාද කියලා සොයා බැලීම. එහෙනම් ආයතනය තුළ ව්‍යාපාරයේ වැඩ කරගෙන යනකොට ඒ ව්‍යාපාරයේ ව්‍යාපාර කටයුතු විසින් ඇතිවනු ලබන ඒ ව්‍යාපාර අවදානම, right? එහෙම නැත්නම් දරනු ලබන අවදානම ඔය දෙකීම ඇතිවන කරුණු නිසා මෙම ආයතනීය අවදානම පාලනය කර ගැනීම සඳහා ආයතනය තුළ එස්ටැබ්ලිෂ් කරලා තියෙන තාවුරු කරගෙන තිබෙන ආයතනික ප්‍රතිපත්ති සහ කාර්ය පටපාල rules and procedures, policies, rules and procedures අපි කියනවා අභ්‍යන්තර පාලන ක්‍රම. දැන් හදිසියෙන්වත් ඔක්කොම අමතක වුණොත් මතක තියාගන්න ආයතනයක් තුළ තාවුරු කරගෙන ඇති ප්‍රතිපත්ති කාර්ය පටිපාටි අපි කියනවා අභ්‍යන්තර පාලන ක්‍රම. right? okay. එතකොට අපි බලන්නේ මේ හොඳ අභ්‍යන්තර පාලන පද්ධතියකට නිසි ආකාරයෙන් අවදානව විචක්ෂණශීලී සිදු කිරීමට ප්‍රමාණවත් සඵලදායී අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ආයතනය තුළ තියෙනවා. එතකොට මතක තියාගන්න මේ ආයතනය තුළ සඵලදායී අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් තිබීමද ඒවා දියුණු කර ගැනීම සොයා බැලීම අභ්‍යන්තර විගණකගේ ප්‍රධාන කාර්යය. ඒ සඳහා ඔහු උදව් කරන්න ඕනේ ඉහළ කළමනාකාරීත්වයට අධ්‍යක්ෂක මණ්ඩලය. ප්‍රමාණවත් නැත්තම්. right? ඒකත් මතක තියාගන්න. right? එහෙනම් හැමතිස්සෙම ආයතනයක් හුඟක් වෙලාවට සිදු කරන්නේ හැමතිස්සෙම මේ උත්සාහ ගන්න කුමක් සඳහාද? මේ ප්‍රධාන පාලන පද්ධතිය තුල සිදුවෙන අභ්‍යන්තර ක්‍රමවේද පිළිබඳව ඒවා වැඩි දියුණු කර ගැනීම තමයි ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. right? අනිත් එක මතක තියාගන්න මේ අභ්‍යන්තර පාලන ක්‍රම ඇති කරලා ඒ අභ්‍යන්තර පාලක නිසි ලෙස තියනවාද කියලා සොයා බැලීම ඒවා දියුණු කිරීම හැබැයි ඒවා අධ්‍යක්ෂක මණ්ඩලය තමයි අනුමත කරන්නේ. හරියට අපි දන්නවා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත කරනවා ගොඩක් දේවල් නේ. මොකද්ද? උපාය මාර්ග සැලැස්ම, අවදානම් කළමනාකරණය. දැන් අභ්‍යන්තර පාලන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒවා කොයි විදිහටද මේ විශ්ලේෂණ සඳහා අවශ්‍ය කටයුතු කරන්නේ? ප්‍රමාණවත්ද? තවදුරටත් ශක්තිමත් කළ යුතු කොහොමද අපි සමාලෝචනය කරන්නේ? දැන් අපි දන්නවා කම්ප්ලයන්ස් ඔෆිසර් එහෙම නැත්නම් රිස්ක් ඔෆිසර් එහෙම නැත්නම් අපිට දෙන්න ඕනේ වාර්තාවල් ලබා දෙන්න ඕනේ ආයතනයේ පාලන ක්‍රමවල. ඒ ඉතාමත්ම වැදගත්. දැන් මේ උරු දකින්නේ එක්තරා විදියකට මේ මූල්‍ය වංචා මේ බැංකු ශාස්ත්‍රයේ නොඑක ආකාරයේ මූල්‍ය වංචා සිදු කරන ලද යම් පුද්ගලයෝ විශාල වශයෙන් යම් මූල්‍ය වංචා කරන ලද පුද්ගලයෝ තමයි ඔයගොල්ලෝ මේ රූපේ දකි මූල්‍ය වංචා සම්බන්ධ. හරි? එතකොට දැන් මේ තියෙන සමහර ආයතන මේ එක පුද්ගලයෝ. right? දැන් අපි ඉගෙන ගන්න යන්නේ එමනම් මේ සිදු කරන ලද යම් මූල්‍ය වංචා සහ ඒ පිළිබඳව පාදක වූ කරුණු පිළිබඳව ඉතාමත්ම කෙටි. right? okay? අපි මුලින්ම බලමු මේ
ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ බිඳ වැටි. දැන් මේ ගෝල්ඩන් කී ඉස්සෙල්ලාම ලංකාවේ ණයපතක් ඉදිරිපත් කළ ආයතනයක් පෞද්ගලික ආයතනයක් තමයි ගෝල්ඩන් කී. නමුත් මේ 2008 දැන් මතක තියාගන්න මේක මේ සම්බන්ධයක් නෑ මූල්‍ය ආයතන අර වර්ල්ඩ් ක්‍රයිසිස් එකට රයිට් මේ ලංකාවේ සිදු වුණ දෙයක් 2008 නොවැම්බර් මාසයේදී අපි දන්නවා සෙලින්කෝ මූල්‍ය සමාගම දැන් ඔගොල්ලෝ දන්නවනේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පුද්ගලයෙකුට ඉන්න පුළුවන් උපරිම 20යි. නමුත් ඔයගොල්ලන්ට මතක ඇති මේ ජෝන් කොතලාවල මහත්මයා සෙලින්කෝ ගෲප් ඔෆ් කම්පනීස් කියලා 200ක් විතර ආයතන තිබ්බ මේ සෙලින්කෝ සමූහ සමාගම. මේ ජෝන් කී කියන එකත් ඒකේ එක දෙයක්. දැන් මොකද උනේ මේ සෙලින්කෝ මූල්‍ය සමාගම් සිතපත් කරන පොලී ගෙවීමට අපවසතු වතුනම දැන් ගෙවීමද යම් කිසි නැවතුන මොකද ඉහළ පොලියක් ගෙවලා තිනවා මේ තැන්පත් කරනවා. ඒතර ගෝල්ඩන් කී ණය කාඩ් ප්‍රසාසදා නිකුත් කළ චෙක්පත් අගරු වීමට පටන් ගන්නන් පස්සේ දෙසැම්බර් මාසයේ වෙනකොට මේ ගෝල්ඩන් කී ණය කාඩ් පස් සමාගම බිඳ වෙනවා. දැන් මේකත් එක්ක මිනිසුන්ට සම්බන්ධතාවයක් ඇති වුණා මේ ගෝල්ඩන් කී ණය සමාගම සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයිති සමාගමක් ඒ තුලින් ඇති වූ කැළඹීමත් සමගම ඊට අනුබද්ධ බැංකුවක් වුණ සෙලන් බැංකුවට මිනිස්සු ගිහිල්ලා අර සල්ලි ආපහු ගන්න පටන් ගත්තා. අපි දන්නවා සල්ලි එකවර ඉල්ලී වුණොත් සාමාන්‍යයෙන් බැංකුවක් මුහුණ දෙන අවදානමක් තමයි බැංකුවක් මුහුණ දෙන අවදානම් රාශියක් තියෙනවානේ. බැංකුවක් මුහුණ දෙන එක අවදානමක් තමයි ගනුදෙනුකරුවන් නිසි තොරතුරු මූල්‍ය කටයුතු සිදු කරන විට බැංකුවට ඉදිරිපත් නොකිරී. තව කරුණක් තමයි බැංකුවක් මුහුණ දෙන අවදානමක් වශයෙන් ගත්තොත් ගනුදෙනුකරුවන්ට සේවයක් ලබා දෙනකොට ගනුදෙනුකරුවන් බැංකුවේ මුදල් විශුද්ධීකරණය සඳහා යොදා ගැනීම. ඒ තුළින් බැංකුවට ඇති වෙන්න පුළුවන් කීර්තිනාම සම්බන්ධයෙන් චෝදනාව. එතකොට නිසි දැන් හැමතිස්සෙම අපි සාකච්ඡා කරන්නේ බැංකුවක් ගනුදෙනුකරුවන්ට බැංකුවකින් වෙන අවදානමනේ. ඒ වගේම බැංකුවට ගනුදෙනුකරුවෝ නිසාත් අවදානම් වෙන්න පුළුවන්. එක දෙයක් තමයි අර මං කිව්වා වගේ නිසි ණය ලබා ගැනීමේදී නිසි තොරතුරු ඉදිරිපත් නොකිරීම. දෙක මුදල් විශුද්ධීකරණ කටයුතු සඳහා බැංකුව යොදා ගැනීම. තුන බැංකුවෙන් ගත් ණය නිසි පරිදි ගෙවා නොගැනීම. මම ගොඩක් දේවල් තියෙනවා. ගත්ත ණය නිසි කාලයට ගෙවා නොමැති වීම. ඒ විතරක් නෙමෙයි. බැංකුවෙන් මුදල් ගනුදෙනුකරුවන් එකවර ඉල්ලූ විට මොකද අපි බැඳිලා ඉන්නවා බැංකුවක් ගෙවන්න. ඉල්ලුවොත් දෙන්න ඕන. payable on demand. නේද? OD payable of demand to customers එනවට අපි බැංකුව ගනුදෙනුකරු මුදල් ඉල්ලුව විට දෙන්න ඕන. හිතන්නකෝ එකවර ඔක්කොම අපිට කියනවා අපි දැන් ඕක මට දෙන්න බෑ කියෙන්නේ බෑ. දෙන්න ඕනේ මේ. එතකොට උන්න බැංකුව අවදානමකටපත් වෙනවා. ඒතර බැංකුවක් මතක තියාගන්න ඊට පස්සේ මුදල් එකපත් ගත්ත නිසා ද්‍රව්‍යශීලතාව අවදානම කොට බැංකුව මතුවෙන්න පුළුවන්.
එතුලින් ඇතිවන කීර්තිනාවේ නොයෙකුත් ප්‍රශ්න බැංකුවට ඇති වෙන්න පුළුවන් මේ ගනුදෙනුකරුවන් සේවය සපයන. එතකොට අර මං කිව්වා වගේ සේලාන් බැංකුව ඇත්තම සේලාන් බැංකුවත් එතකොට තිබුණේ හොඳ තත්ත්වයකම නෙමෙයි. සේලාන් බැංකුවත් යම් කිසි විදියකට යම් කිසි සෙලීමකට භාජනය වුණා. ගනුදෙනුකරුවෝ ගිහිල්ලා ඔක්කොම සේලාන් බැංකුවේ සල්ලි ගන්න පටන් ගත්තා. ඒතර බැංකුවක් කඩාවැටීමට දීම ශ්‍රී ලංකා මහ බැංකුව දුසහක් ගල්ලෝ එසේ නොවෙන්න. මොකද ඒක පැතිර යන්න පුළුවන් අනිත් බැංකුවට නිසා. පැතිර යාමේ අවදානමක් තියෙන නිසා. ඒ නිසා මේ අධ්‍යක්ෂක මණ්ඩලයට අයින් කරලා ප්‍රධාන සභාපති වශයෙන් නාරංගඩ මහත්මයා පත් කළා යම් කිසි විදිහකට පාලනයක් ඇති කරගෙන. එතකොට මේ ප්‍රධාන හේතුව මොකද්ද මේ ගෝල්ඩන් කී කාඩ් ණයපත කඩාවැටෙන්නේ? එකක් තමයි විෂමූ කළමනාකරණය. විවිධ හරස් හිමිකාරීත්වය. කොයි සිට කොතරකට යනවද කියලා දන්නේ නැහැ. අර මං කිව්ව එකයි දැන් වෙන සමාගමක සල්ලි මෙතනට ගියේ. අනිත් එක ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට විශාල පොලියක් ගිහුවා. හැබැයි ඒ පොලිය ගැළපීම සඳහා ඉපීමේ යාන්ත්‍රණයක් ගෝල්ඩන් කී සමාගමට තිබුණේ නැහැ. මොකද ගෝල්ඩන් කී සමාගම කලේ වෙන තමුන්ගේ අනිකුත් සමාජික ආයතනවල මුදල් අරන් තැන්පත් සඳහා ඒ පොලිය ගෙවගව හිටියා. නමුත් යම් කිසි තැනක හිර වුණාම තවදුරටත් ඒ ගෙවීමට බැරි වීම නිසා යම් කිසි විදිහට ඒ ගැළපීම ඇති වුණා යම් ගැටලු. මේක තමයි ගෝල්ඩන් කී ණය කාඩ් පතේ බිඳ වැටීම. එතකොට ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ තිබුණ විශේෂතා මට්ටම යහපත් පරිචයන් සඳහා දැනුම බැංකු ශේෂ්ත්‍රයේ නිසි තාක්ෂණික පරිගණක පද්ධති අනිකුත් අනවශ්‍ය අවිනිශ්චිත අයථා කළමනාකරුවන් ඒ කියන්නේ ඉහළ ශ්‍රේණිවල සේවකයන් වැඩ කරන අයට ඉතා විශාල වැඩපටියක් පඩියක් විදේශ සංචාර ගොඩාක් දේවල් මේ ආයතනය තුලින් ලබා දෙනවා. ඒ විෂම කළමනාකාරීත්වය නිසා. මේකත් එක්කම සම්බන්ධ වුණ දේ තමයි මතක තියාගන්න. එතකොට තවත් ක්‍රමයක් තමයි මේ අපි සඳහන් කරන පොන්සි යෝජනා ක්‍රමය. පොන්සි යෝජනා ක්‍රමය. දැන් මේ රූප සටහනේ ඔයගොල්ලන්ට පේන ඇති මේ පැත්තේ වම් පැත්තේ සිගරට් එකක් පත්තු කරගෙන ඉන්න පුද්ගලයා තමයි පොන්සි කියන්නේ. දැන් මේ පොන්සි කියන්නේ ඇත්තම ඒ කළු කිට් එකක් අරන් ඉන්න පුද්ගලයා. මතක තියාගන්න මේ පොන්සි කියන්නේ ඒ නම චාල්ස් පොන්සි. right? දැන් මේ පොන්සි ක්‍රමයට සමාන ක්‍රම දැනුත් සිදුවෙමින් පවතින. මේක වාංචනික ආයෝජන මෙහෙයුම. මේක ෆ්‍රෝඩ් එකක්. මේක මූල්‍ය වංචාවක්. දැන් පොන්සි ක්‍රමය කරන්නේ ආයෝජකයන් අලුත් ආයෝජකයන්ගේ මුදල් භාවිතා කරලා කලින් ලබාගත් මුදල් කට්ටියට ඒ පොලියයි මුදලුයි ලබා දෙනවා. ඒව නැතුව නෛතික ක්‍රමවේදයක් ඒ තමුන්ගේ භාවිතා කරන
තැන්පත් කරන මුදල් වලින් මුදල් ලිපීම ක්‍රමවේදයක් නැතුව අලුත් ගණදෙනුකරුවන්ගේ තැන්පත් පරණ ගණදෙනුකරුවන්ගේ පොලි සානිකුත් ගෙවීම් සඳහා භාවිතා කෙරේ. දැන් මේ ප්‍රාග්ධන මුදල් නැත්නම් ප්‍රාග්ධනය චාල්ස් පොන්සි කියන පුද්ගලයා භාවිතා කරලා තියෙන්නේ ඔහුගේ සුඛ විහරණය. ඉතින් මේක හොඳයි. දැන් ලංකාවෙත් ඔයගොල්ලෝ මතක ඇති. ලංකාවෙත් හිටියා දඩුවම් අර දිනනේ සක්විති මේ පොන්සි යෝජනා ක්‍රමයේම භාවිතා කරපු අය. දැන් පොන්සි ක්‍රමයේදී ඉතා ඉහළ පොලි අනුපාත ඉපියුම් අනුපාත ලබා දෙමින් ආයෝජන තැන්පතු රැස් කිරීම සඳහා නව තැන්පතු රැස් කරමින් ප්‍රවර්තක ආචකයන්ට ඉහළ අනුපාතයක් ගෙවි. ඒ තමයි පොන්සි යෝජනා ක්‍රමයේදී. මේක මුලදී හොඳයි. නමුත් පස්සේ මේ ක්‍රමය ඉවීමට මුදල් නොමැති වීම නිසා කඩා වැටෙනවා. එතකොට අනිත් එක තමයි මේ පිරමීඩ් ක්‍රමය. පොන්සි ක්‍රමය සහ පිරමීඩ් ක්‍රමය. ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ පොන්සි ක්‍රම එහෙම නැත්නම් පිරමීඩ් ක්‍රම භාවිතා කිරීම දාන. කාට හරි කියන්න පුළුවන්ද? දැන් මම හොඳ ප්‍රශ්නයක් අහනවා. දැන් මතක තියනවද බලමු. මේවට සමාජලට අපි කියනවා මේ ජාල ආලවීකරණ ක්‍රම. networking marketing scheme. right? කාට හරි කියන්න පුළුවන්ද මේ ලංකාව මෙම ක්‍රම තහනම් කරලා තිබෙනවා අපි දන්නවා බැංකු පනත අනුව. එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය පනතුනුත් මේක මේ පිරමිඩ් ක්‍රම පොන්සි ක්‍රම තහනම් කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකා මහ බැංකුව තුල මෙම ක්‍රම භාවිතා කරන එතන මේව පාලනය කරන දෙපාර්තමේන්තුවේ නම මොකක්ද? දැන් ඔන්න මතකද කියලා බලමු. කාට හරි කරන්න පුළුවන්ද? දැන් දෙපාර්තමේන්තුවක් තියෙනවා. විභාගෙදී අහන්න පුළුවන්. මේ පොන්සි ක්‍රම, පිරමිඩ් ක්‍රම අපි දන්නවා බැංකු පනතෙන් තමයි මේවා තහනම් කරලා තියෙන්නේ. ඒවා පවත්වාගෙන යන්න බෑ. හැබැයි මේක පාලනය කරන විශේෂ වූ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. කාටද කියන්න පුළුවන්ද මොකද්ද මේකේ ඩිපාර්ට්මන්ට් එකේ නම? මම මේ ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ? මේ ඩිපාර්ට්මන්ට් එක ගැන අපි කලිනුත් කතා කරා. කාටද කියන්න පුළුවන්ද මේ ඩිපාර්ට්මන්ට් එකේ නම? මූල්‍ය බුද්ධිය. මූල්‍ය බුද්ධිය. නෑ ඒක නෙමෙයි පුතා. ඒක නෙමෙයි. මේ ඩිපාර්ට්මන්ට් එක අපි මීට කලින් කතා කළා තැන්පතු රක්ෂණයේදී. දැන් පුළුවන්ද මේ දැන් තැන්පතු රක්ෂණය පාලනය කරන දැන් තැන්පතු රක්ෂණය දැන්
ඩිපොසිට් ඉන්ෂුරන්ස් ද්‍රවශීලතා ආධාරක ක්‍රමය ඉස්සෙල්ලාම පාලනය කළේ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නැත්නම් අපි කියනවා බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් එක. බැංකු සුපරීක්ෂණ පාලන දෙපාර්තමේන්තුවෙන් තමයි ඒක පාලනය කරන්නේ. නමුත් මං කිව්වා 2018 ඉඳන් ඒක බැංකුවෙන් අර බැංකු බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් අයින් කරලා ඒක දුන්න වෙනත් ආයතනයක වෙනත් දෙපාර්තමේන්තුවකට 2018. ඒකට කියන්නේ නම් මොකක්ද? හරි ඔක නිරාකරණ කැලලක් තියෙනවා. හරි මොකද්ද? නිරාකරණ සහ සවි බල ගැන්වීමේ දෙපාර්තමේන්තුව. ඒක 2018 තමයි ශ්‍රී ලංකා මහා බැංකුව අලුතෙන් පිහිටපු දෙපාර්තමේන්තුව. එතකොට මතක තියාගන්න ඕන වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. කිරි ප්‍රශ්නයක්. එතකොට මේ නීති අනුකූල නොවන කටයුතු කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් එතකොට සහ ද්‍රවශීලතා ආධාරක ක්‍රම භාව සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තුව තමයි අලුත් දෙපාර්තමේන්තුව තමයි අර සවි බල ගැන්වීම දිරි සහ සවි බල රීන්ෆෝස්මන්ට් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. මතක තියාගන්න ඒක. රයිට්? හරි. ඉතින් අපි මේ අලුත් දේවල් ගැන දැනගන්න. ඕකේ? එහෙමනම් අද මම අද පොඩ්ඩක් කලින් නැවත අපි බලමු මොකද්ද මේ දැන් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට හෙට ලබන සුමානේ ප්‍රශ්නයක් දෙන්නම්. මොකද්ද මේ තහනම් prohibited scheme එකක් කියන්නේ මොකක්ද? දැන් prohibited scheme එකක් එහෙම නැත්නම් තහනම් කරන ලද සිංහලෙන් කියන්නේ මොකද්ද prohibited scheme එකට? තහනම් කරන දෙයක් පාලනය කරන නීති මොනවද ලංකාවේ තියෙන්නේ? එතකොට ඒක පාලනය කරන දෙපාර්තමේන්තුව දැන් අපි ඉගෙන ගත්තා. එවනම් මේ පිරිමීඩ් එකයි පොන්සි මේ ක්‍රම දෙකම එකක්ද? මේ දෙක වෙනස්ද? කොහොමද මේ දෙක වෙනස් වන්නේ? රයිට්? උගක් කියලාට දැන් වසර කීපයක් ප්‍රශ්නයක් ඇහුවා මේ සංසන්දනය කරන්න පොන්සි සහ පිරිමීඩ් ක්‍රමය. එතන අපි දන්නා පිරිමීඩ් ක්‍රමය අර පල්ලෑ අර්ථලාභියට පරණ එක්කෙනාට හම්බෙන්නේ ඊළඟ එක්කෙනාගේ. නමුත් අපි දන්නවා පොන්සි ක්‍රමයේදී තැම්පත් කරන එක්කෙනාට අලුතෙන් තැම්පත් කරන එක්කෙනාගෙන් තමයි හම්බෙන්නේ. එතකොට මුදල් විතරද? භාණ්ඩවලත් දැන් මේක පටන් අරන් තියෙනවා. දැන් මේක පොන්සි පටන් ගත්තට මේ ළඟදී නඩු අහලා තාම හිරේ ඉන්න මැඩොෆ් තමයි මේ සම්බන්ධයෙන් විශේෂ මුදල් ලැබුවේ පුද්ගලයා. මැඩොෆ් කියන පුද්ගලයා. අපි මේගොල්ලෝ ගැනයි එතකොට අපිට දැනගන්න ඕනේ නිර්මාණීය ගිණුම් කරණය, මූල්‍ය වංචාව, ඉන්සයිඩ් ඩීලිං, අභ්‍යන්තර ගනුදෙනු. මොකද අභ්‍යන්තර ගනුදෙනුවක් කියන්නේ? ලංකාවේ පුද්ගලෙක් ඉන්නවා තාම ඇමරිකාවේ හීරේ රාජරත්නම් කියලා මේ අභ්‍යන්තර කටයුතු වල ඇමරිකාවේ යෙදිලා. ඒ කියන්නේ යම් ව්‍යාපාර සිදුවෙන ෂෙයා මාකට් එකේ සිදුවෙන රහස්‍ය තොරතුරු තුන්වන පාර්ශ්වයක් වෙත ඉදිරිපත් කිරීම. අපි මේක පස්සේ කතා කරමු. නිර්මාණීය ගිණුම් කරණය. එතකොට ලෝකයේ තිබුණ එන්රෝන් සමාගම්, එතකොට ලෝකෙ ප්‍රසිද්ධ තිබ්බ ලීමන් බ්‍රදර්ස් සමාගම, නිකොලස් කූට වෙලෙන්ද කියලා කියන්නේ මූල්‍ය වංචා. ලෝකෙ සිදුවන ප්‍රධාන ගණයේ මූල්‍ය වංචා මොනවද? ඇයි ඒක ඇති වුනේ? කුමක් නිසාද කියන එකත් අනිවාර්යයෙන්ම පොඩි ප්‍රශ්නයක් එනවා. පොඩි කැලලක් එක්ක එනවා. අපි මේවත් අපි ලබන සුමානේ දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. මොනවද ඇති වුණු දුර්වලතා? ඇයි මේ ආයතනේ කඩා වැටුනේ? එක පැත්තක යාපාලනෙත් තියෙන හේතු වල. නමුත් අභ්‍යන්තර පාලනවල තිබෙන ජෙරෙමි කාවි කොහොමද මුදල් වංචා කළේ?
right? අභ්‍යන්තර ක්‍රමවේදවල තිබෙන යම් දුර්වලතා නිසා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් අපි ලබන සුමානේ සාකච්ඡා කරමු. එතකොට මම උත්සාහ ගන්නම් ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න. අපි මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරමු පාඩමෙන් පාඩම. අපි උදාහරණයක් ගත්තොත් එහෙම මම ඔයගොල්ලන්ට දෙන්නම්. අපි උදාහරණයක් ගමුකෝ. corporate governance ආයතනික යහපාලන. එතන මම මේ යහපාලනයේ සම්බන්ධයෙන් ප්‍රශ්න 10ක් 8ක් 9ක් හරි බලලා දෙන්න. එතකොට අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. එතන මේ ප්‍රශ්න සාකච්ඡා කළාම ඒ පාඩම ඉවරයි. ආයි පාඩම් කරන්න ඕනේ ප්‍රශ්න ටික බැලුවම හරි උත්තර තියෙනවා. right? අපි බලමු ඒක දැන් ලබන සුමානේ මේක ඉවර කරලා අපි තව සුමාන 3ක් වගේ මම අප්‍රේල් 12 වෙනිදා වගේ අපිට නවත්තන්න වෙනවා. right? එතකොට සුමාන 3ක් විතර තිබෙනවා. අපි ඒ තුනේ දෙකක් හරි ප්‍රධාන වශයෙන් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලමු. එතකොට අපිට අපි දැන් almost finish. right? මේ මූල්‍ය වංචාව සම්බන්ධ කළාම අපේ පාඩම් ටික අපි right? ඔන්න මම ලබන සුමානේ අපි නැවත වරක් පොඩි රිවිෂන් එකක් කරමු. අපි ඉගෙන ගත්ත දේවල් මේ දක්වා මොනවද අපි ඉගෙන ගත්තේ ආදී වශයෙන්. හරි? ඉතින් ඒ කොටසෙන් අදාළ ප්‍රශ්න කීපයක්. ඒ සඳහා ඔයගොල්ලෝ ලෑස්තිලා පාඩම් කරලා ඉන්න ඕනලා අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා පාඩම් කරන්න. එතකොට දැම්මම පාඩම් කරලා පාස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 80ක් විතර මේ සබ්ජෙක්ට් එක පාස් වෙනවා. නිසා ෆේල් වෙන්න එපා. right? 80කට වැඩි දැන් ගිය පාර නම් තිබ්බ 70 වාක්‍යද. 80ක් වගේ පාස්. කිසිම සබ්ජෙක්ට් එකක් 80ක් පාස් වෙන්නේ නැහැ. 80ක් 85ක් පාස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සබ්ජෙක්ට් එක හොඳට කන්සන්ට්‍රේට් කරලා කළොත් පාස් වෙනවා. හරි? එවනම් අද අපි පාඩම නවත්තමු. ඉතින් ලබන සුමානේ මේක ඉතුරු ටිකයි අර මං කියපු ප්‍රශ්නයි අපි සාකච්ඡා කරමු. right? okay. මොනවාරි ගැටලුවක් තියෙනවා දාන්න ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා රෙඩි කරන් එන්න. අහන්න මේක අහන්න මගෙන් අහන්න ඕනේ. හරි? එහෙනම් අපි ලබන සුමානේ නැවත හම්බෙමු. okay.